සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට තෙරුවන් සරණයි සුපින්බර උදෑසනක් ගම්මැද්ද දම්සවිය සඳහම් සාකච්ඡාව සමගයි ඔබ අතත් ඉමිදිරි උදෑසන මේ විදිහට එකතු වන්නේ. අද අපි ඇවිල්ලා ඉන්නේ ඓතිහාසික සෙන්කඩගල පුරවරයට. සෙන්කඩගල පුරවරේ අද අපි ධම් සාකච්ඡාව ඔබට රැගෙන එන්නේ සනාත සුවේ භාවනා මධ්‍යස්ථානය. බොහොම මනරම් පරිසරයක පිහිටා තිබෙන මේ භාවනා මධ්‍යස්ථානය අපේ රටේ ගෞරවනීය භික්ෂුන් වහන්සේ නමක් උන්වහන්සේ මේ වෙද්දී නම් ඉන්නේ ලංකාවේ. උන්වහන්සේ හැබැයි වැඩි කාල සීමාවක් ඇමරිකාවේ තමයි උන්වහන්සේ වැඩ සිටින්නේ. ඉතින් අද ධම්සවිය සදහම් සාකච්ඡාව අපි සිදු කරන්න උන්වහන්සේ සමග අවසරයි නම කියන්නට ඇමරිකාවේ චිකාගෝ නුවර බ්ලූ ලෝටස් බෞද්ධ විහාර සංචිතයේ නිර්මාතෘ එවැගේම මහනුවර සනාතන සුවේ භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ පූජ්‍යපාද පේරාදෙණියේ සුජාත අපේ ගෞරවනීය නායක සම්පදන වහන්සේ පාදාභිවන්දනෙන් යුතුව දවසේ ධම්සවිය සදහම් සාකච්ඡාවට පිළිගනු ලබනවා. අපේ හාමුදුරුවෝ පේරාදෙණිය සුජාත හාමුදුරුවෝ කියලා කියනටත් වඩා බොහෝ දෙනෙක් උන්වහන්සේ හඳුරන්නේ බන්තේ සුජාත කිව්වොත්. බන්තේ සුජාත හාමුදුරුවෝ කියලා කිව්වොත් තමයි බොහෝ දෙනෙක් දන්නේ අඳුනන්නේ. කෙසේ නමුත් අද ගෞරවනීය සම්පදන් වහන්සේ සමග අපි සාකච්ඡා කරගන්නට තීරණය කළේ භාවනාව කොයිතරම් දුරකට අපේ ප්‍රායෝගික ජීවිතය තුළ අපි අදහල කරගන්නවාද කියන කාරණාව. භාවනාවෙන් අපි ඇත්තටම නිවැරදි ප්‍රතිඵල ලබනවාද කියන කාරණාව තමයි අද ධම්සවිය සඳහම් සාකච්ඡාවේ මාතෘකාව. මොකද මේ කාරණාව ගැන කතා කරන්නට සුදුසුම භික්ෂුන් වහන්සේ නමක් තමයි ගෞරවනීය සම්පදන් වහන්සේ. නිසා උන්වහන්සේ මේ දවස්වල ලංකාවේ ඉන්න උන්වහන්සේ ඇමරිකාවේ ඉඳලා ලංකාවට ආවට පස්සේ මේ කොරෝනා තත්ත්වෙත් එක්ක දින 14ක් නිරෝධයන්ට ලක් වෙලා ඉන් අනතුරුව මේ ස්ථානෙත් නිරෝධයන්ට ලක් වෙලා උන්වහන්සේ දැන් මේ වෙද්දී නැවත වතාවක් ඇමරිකාවට යන්නට හැකියාවක් නැහැ පවතින තත්ත්වයක් එක්ක. ඉතින් මේ කාලවකවානුවේ තමයි උන්වහන්සේත් එක්ක අපි මේ සාකච්ඡාව සිදු කරන්නේ. අපි හමුදුරනේ භාවනාව සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට මම වහන්සේ දැනගන්න කැමති භාවනාව කියන කාරණාව ගත්තම අපේ අය භාවනාව කියන දේ තේරුම් අරගෙන තිබෙන විදිය හරියද? භාවනාව කියලා කියන්නේ මොකක්ද? මේක වර්තමාන ශ්‍රී ලාංකේය බෞද්ධ ජනතාව කොයි විදිහටද මේක යොදාගන්නේ? මේ යොදා ගැනීම නිවැරදිව සිදු කරනවාද? මේ භාවිතාව සම්බන්ධයෙන් වහන්සේ මොන විදිහේ අදහසක්ද දරන්නේ? වහන්සේට දෙස් විදෙස් අත්දැකීම් තිබෙනවා. තෙරුවන් සරණයි මනෝජ්. බොහොම පිං සිද්ධයි මේකට මට ආරාධනා කළාට. භාවනාව ගැන කතා කරනකොට මම මේ කියන දේවල් මම බොහෝ විට කියන්න උත්සාහ කරන්නේ මගේ පෞද්ගලික අත්දැකීම් එක්ස්පීරියන්ස් මුල් කරගෙන. ඒ නිසා මම මේ කියන දේවල් කවුරුත් පෞද්ගලිකව මේ අභියෝගයකට පත් කරන්න හරි කවුරුත් විවේචනය කරන්න හරි කියන ඒවා නෙවෙයි. මම තේරුම් අරගෙන මම මේක ප්‍රැක්ටිකල් කරලා යමක් ජීවිතේ අවබෝධ කරගත්තා නම් ඒ අවබෝධ කරගත්ත දේ තමයි මම මේ කියන්නේ. සමහරට කට්ටිය කියන්න පුළුවන් මේ කියන දේවල් බුද්ධ ආගමට පටහැනි විරුද්ධයි. ඔහොම කතන්දරත් කියන්න පුළුවන්. නමුත් ඒ කියන දේවල් මං හිතන්නේ මට එච්චර අදාළ වෙයි කියලා. මම හිතනවා මට අවංකවම යමක් කියන්න පුළුවන් නම් දන්න දේ, ඉගෙනගත්ත දේ, තේරුම් ගත්ත දේ මේ කියන දේ අහලා කාට හරි එක්කෙනෙකුට හරි යහපතක් වුණොත් මං හිතනවා මං හාමුදුරු කෙනෙක් හැටියට කරපු දේ හරි කියලා. ඒතර මම භාවනාව කියන එක අද ලෝකයේ දිහා බැලුවාම විශේෂයෙන්ම දැන් ලංකාව වගේ බෞද්ධ රටවල මේක භාවනා කරනවට වැඩිය මේක පැෂන් එකක් හැටියට තමයි මම දකින්නේ. දැන් එක දවසක් මම ලංකාවට ආ වෙලාවේ මම දන්න නෝනලා කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ කතා කරනකොට අනේ හාමුදුරනේ හෙට අපිට ක්ලාස් එකකට යන්න තියෙනවා කියලා කිව්වා. මේ ඉතින් යමක් කමක් තියෙන සල්ලි තියෙන නෝනලා කණ්ඩායමක්. ඉතින් මං ඇහුවා කොහෙද ක්ලාස් එක තියෙන්නේ කියලා. කොළඹ තියෙන්නේ කිව්වා. ඊට පස්සේ මං ඇහුවා මොකද්ද ක්ලාස් එක? අපි ප ဋ ාණ ක්ලාස් යනවනේ හාමුදුරනේ කියලා කිව්වා. ඔව් ප ဋ ාණ ක්ලාස් යනවා කියලා කිව්වා. ඊට පස්සේ මං ඇහුවා ප ဋ ාණ ක්ලාස් ගිහලා මොනවද කරන්නේ? අනේ හාමුදුර අපිත් දන්නේ නැහැ කරන්නේ දේ. ඉතින් අපි ওই විනෝදෙට යනවා කිව්වා. එතකොට දැන් ඒ උදාහරණයකට මම කිව්වේ ඉතින් ගොඩක් අය මේක කරපුවාම අර හරි ට්‍රෙන්ඩි කියලා කියන්නේ.
ඔය ඔක්කොම නිකන් අර ෆ්ලෝ එකට ගිහිල්ලා නිකන් අර එහෙම කරාම අපි භාවනා කරනවා නිකන්. ඒක ඇමරිකාවෙත් තියෙනවා. ඒ කියන්නේ ඇමරිකාවේ මිනිස්සු අතරත් තියෙනවා නිකන් භාවනා කරනවා කියවම ආධ්‍යාත්මිකයි කියවම ස්පිරිචුවල් කියවම ඒක නිකන් හරි පොඩි කික් එකක් තියෙනවා වගේ මිනිස්සුන්ට. ඒ නිසා දැන් එහෙම පිරිසකුත් ඉන්නවා. ඒ වගේම මේකට වැහැලා මේක නිකන් අන්තයක් හැටියට අන්තගාමි වෙලා කරන මෙච්චරයි ජීවිතය කියලා හිතාගෙන භාවනා කරනවායි කියලා අනාගත පිරිසකුත් ඉන්නවා. ඒ අතර මේක සරලව තේරුම් අරගෙන මේකින් ජීවිත අවබෝධයක් ලැබලා බොහොම අර කන්ටෙන්ට්මන්ට් කියලා කියන්නේ සන්තුෂ්ටියෙන් ඉන්න එහෙම පිරිසකුත් ඉන්නවා. ඉතින් ඔය ඔක්කොම අය මේ ලෝකේ ඉන්නවා ඒක ස්වභාවය. ඉතින් මම කියන්නේ ඒ නිසා භාවනා කරන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ මේක පැෂන් එකකට කරනවද මේක ට්‍රෙන්ඩ් එකකට කරනවද නැත්නම් ඇත්තටම මේක ජීවිත අවබෝධයක් ලබා ගන්න කියන මේ concept එකේ ඉඳන් කරනවා නම් මේක තේරුම් ගන්න හරිම ලේසි. සරලයි පහසුයි කියලායි මම හිතන්නේ. හොඳයි බඳුන්නේ. දැන් මේ වහන්සේව මේක මේ තේරුම් ගන්න මනම් හරියට සරලයි පහසුයි මේක කරන්න පුළුවන් කියලා. අපි හඳුරන්නේ අපි පුංචි කාලේ ඉඳලම භාවනාව කරනවා නැත්නම් භාවනාව කරන හැටි ඉගෙන ගන්නවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සතිය. හැබැයි අපි දකිනවා අපි හරිම මානසික වශයෙන් ව්‍යාකූලතාවයට පත් වෙලා තියෙන්නේ. අපි සමාජය ගත්තාමත් එමය. පාරක ගමනක් බිමනක් යන්නට බෑ. ඉවසීම හරියට නැහැ අපට. ඉතින් අපි මේක දන්නවා නම් මෙච්චර කාලයක් අපි ඉගෙනගෙන තිබෙනවා නම් මේක සරල නම් එයි අපට මෙහෙම දෙයක් තත්වයක් උදා වෙලා තියෙනවා. ඒක හොඳ කතාවක්. භාවනා කරනවායි කියන එකයි ඒක කරලා ඒක තුල ජීවත් වෙනවායි කියන එක දෙකක්. අද ඕනතරම් භාවනා කරන අය ඉන්නවා. නමුත් භාවනාවේ ජීවත් වෙන අය අඩුයි. ඒ තිනාද භාවනා කරන අය අද ගොඩාක් කරන්නේ දැනුමක් ලබා ගන්න. පොතපතේ බුදුහාඳුරෝ සතිපට්ඨානය ගැන කියලා තියෙන්නේ මොනවද? ඒවා හරි ලස්සනට ගිරව් වගේ පාලි කියලා ලිස්ට් එක කියලා නම්බර්ස් කියලා ඔක්කොම බොහොම ලස්සනට කරනවා. හැබැයි ජීවිතේ ඒක ජීවිතයට අවබෝධ කරගන්න ගියාපුවාම පොඩි දෙයක් ජීවිතේ ඇති වෙච්චාම ඒක ගැන තේරුම් අරගෙන ජීවිතේට මුහුණ දෙන්න තියෙන අවබෝධය මේගොල්ලන්ට එච්චර නැහැ. ඉතින් මම කියන්නේ ඒ නිසා මේ දැන් මම දකින්නේ ගොඩාක් භාවනා කරන අය හරියට අර පුංචි ළමයි පුංචි කාලේ මේ ටොයිස් එකතු කරනවා වගේ සෙල්ලම් බඩු එකතු කරනවා වගේ මේ දැනුමක් ගොඩ ගහ ගන්න තමයි ගොඩක් අය බුදුහාඳුරෝ කියපු දේ හරි තවත් හාමුදුරු කෙනෙක් කියපු දේ හරි එහෙම එකක්. ඊළඟට මම තව එකක් දකිනවා ඒ භාවනා කරන ගොඩාක් අය දැන් මේ අඩුපාඩු ටික කියන හින්දා හැම වෙලාවෙම අඩුපාඩු කියනවා කියලා හිතන්න එපා කවුරුත්. මොකද අඩුපාඩු කිව්වොත් තමයි වැරදි ටික හදාගන්න පුළුවන් නේ. අපි ඊළඟට වෙනවා සම්ප්‍රදායකට කොටු වෙනවා. ඒක එක්ක ගුරු සම්ප්‍රදායක් වෙන්න පුළුවන්. රටකින් ආව සම්ප්‍රදායක් වෙන්න පුළුවන්. පුද්ගලයෙක් හදපු සම්ප්‍රදායක් වෙනවා. ඒක කොටු කරගෙන ඊට පස්සේ පුද්ගල වන්දනාවට මිනිස්සු භාවනාව කියලා වෙනවා. ඊට පස්සේ දැන් අපි හිතමු ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ඉන්නවා නම් භාවනා ගුරුවරයෙක් වෙන්න පුළුවන්. හාමුදුරු හොඳ උතුම් ගුරුවරයෙක් වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඒ හාමුදුරුව පිටිපස්සේ ගිහිල්ලා භාවනා කරනවායි කියලා භාවනා කරන්නේ නේ. හාමුදුරුව අල්ලගෙන හාමුදුරුව බෙදාගන්න එහෙම රණ්ඩු වෙන පිරිසක් නේ. හැබැයි ඒගොල්ලෝ ලේබල් එක ගහගෙන තියෙන්නේ භාවනා කරනවා කියලා. ඉතින් මම කියන්නේ භාවනා කරන කෙනා පුද්ගල වන්දනාවේ යන අය නෙවෙයි. ඒ වගේම සම්ප්‍රදායන් පස්සේ ඒවා බදාගෙන හරි ඒවත් එක ගැටි ගැටි යන අය නෙවෙයි. ඒවාගෙන් ඔක්කොම විනිර්මුක්ත වෙලා ඒ වගේන් අයින් වෙලා නිදහස්ව ඉන්න කෙනෙක් තමයි භාවනා කරන කෙනෙක් කියලා කියන්නේ. එතකොට එයා රටක් එක ගැටෙන්නේ නැහැ. පුද්ගලයත් එක ගැටෙන්නේ නැහැ. අයිඩියාස් එක ගැටෙන්නේ නැහැ. කන්සෙප්ට් එක ගැටෙන්නේ නැහැ. ඒව නෑ භාවනාවේ. භාවනා කරන කෙනා හරීම නිදහසේ හිතන්න පුළුවන්. එයාට ඕන එකක් කියන්න පුළුවන්. එයාව ක්‍රිටිසයිස් කරන්න පුළුවන්. එයාව විවේචනය කරන්න පුළුවන්. එයාට හොඳයි කියලා කියන්න පුළුවන්. එයාට බඩින්න පුළුවන්. ඒ ඔක්කොම භාවනා කරන කෙනාට කරන්න පුළුවන්. හැබැයි එයා එකක්වත් පෞද්ගලිකව අරගෙන එයාට වේදනාවක් අන්න එතන තමයි භාවනාවේ දියුණුව තියෙන්නේ. ඉතින් මම කියන්නේ භාවනා කරන කෙනෙක් හොයාගන්න ලේසිම ක්‍රමය තමයි එයාත් එක්ක සමාජයේ ඇසුරු කරනකොට එයා ජීවත් වෙන ක්‍රමයේ දිහා බැලුවම භාවනා කරනවාද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් මනෝජ්. ඒ විදිහට තමයි මම දකින්නේ. හොඳයි. දැන් අපේ හැමදෙරෝනේ දැන් අපි භාවනාව ප්‍රගුණ කරන්නට දැන් භාවනාවට හුරු වෙන්නට භාවනාවට ආශක්ත වෙන්නට දැන් මේකෙන් මෙහෙම දෙයක් ලැබෙනවයි කියලා කියන තැනට එන්නට ප්‍රථමයෙන් අපි මූලිකව හැදෑරිය යුතු. අපි මූලිකව මනසින් වෙන්න පුළුවන්, ගතින් වෙන්න පුළුවන් අපි හදාගත යුතු යම් යම් කරුණු කාරණා තිබෙනවා.
දැන් මේක නැතිව අපි කාර්යබහුල ජීවිතය ඇතුලේ අපේ මනසේ කිසි නිරවුල් භාවයක් නැතුව එහෙම තත්ත්වයක් ඇතුළත අපට මේකට එළඹීමේ හැකියාවක් තියෙනවා. භාවනාව පටන් ගන්න නම් ඊට ප්‍රථමයෙන් අපි පූර්ණේ කරගත යුතු කරුණු කාරණා තිබෙන්න ඕනේ. මොනවද ඒ? දැන් මට මෙහෙමයි සාම්ප්‍රදායිකව කියන ගොඩක් කාරණා තියෙනවා ඔකට. මම නමුත් ප්‍රායෝගික ජීවිතය අපිට වැඩ ඒක තමයි මම නම් සාම්ප්‍රදායික දේවල් කියන මම එහෙම කැමති නැහැ. එකක් තමයි ඉස්සෙල්ලා Tamanට පිස්සු කියලා තේරෙන්න ඕනේ. තේරෙන සිංහල භාෂාවෙන් කිව්වොත් මම හිතන්නේ කාටවත් මේක තේරෙන්නේ නැති මං කියලා මට පිස්සු කියලා තේරෙන්න ඕනේ. මට ඒ කියන්නේ පිස්සු කියලා කියන්නේ මට ප්‍රශ්න තියෙනවායි කියලා. මට ගැටුමක් තියෙනවා. මට කාත් එක්කවත් ඉන්න බෑ. මට තරහ යනවා. ඒවනේ පිස්සු කියන්නේ. ඒ පිස්සු තියෙනවායි කියලා Tamanට තේරිලා ඒකෙන් මට වේදනාව ලැබිලා තියෙන්න ඕනේ. ඒකෙන් දුක ලැබිලා තියෙන්න ඕනේ. ඒකෙන් කනගාටුවටපත් වෙලා තියෙන්න ඕනේ. කලකිරලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඔළුව පැලෙන්න ඔළුවට වැදිලා තියෙන්න ඕනේ. එතකොට වෙන්නේ ඊළඟට අපි ඒවා වෙච්චාම සාමාන්‍යයෙන් ලෝකේ දකින්න ඉස්සලාම හරි දැන් මට මේවා හැදිලා මම කලකිරලා ඉන්නේ. මං කියන්නේ කලකිරලා මට ගැලවීමක් නැහැ. නෑ කලකිරලා ඉන්නේ. ඒකත් තේරුම් අරන් ඉන්නවා වැරදිට. කලකිරලායි කියලා එතකොට දැන් පිස්සුයි කියන එක හොඳයි. ඒ කියන්නේ අපිට අපේ අඩුපාඩුකම් තියෙනවා කියලා තේරුලා අරන් ඉන්නවා. ඊට පස්සේ කලකිරෙනවා. මේ කලකිරෙනවයි කියන එකෙත් ප්‍රශ්නයක් තියෙනවා. කලකිරෙන අය ගොඩක් මම දකින්නේ සමාවෙන්න ඕනේ මේ වචන වලට අර පිස්සු ඩබල් කියන්නේ. කලකිරිච්ච එක දැන් අර පිස්සු කියනවා කියලා දන්නවා ඊට පස්සේ කලකිරනවා කලකිරුවාට පස්සේ තමයි මේක ඩබල් වෙලා තියෙන්නේ දැන් කලකිරිනයි කියන එකට ගොඩාක් අය ලංකාවේයි කියන එකක් තමයි මනෝජ් මට දැන් මේ ඔක්කොම එපා වෙලානේ තියෙන්නේ එහෙම අයට අමාරුයි ජීවිතේ යන්න දැන් මේවා වෙලා මට ප්‍රශ්න තියෙනවා මම මේකෙන් මිදෙන්න ඕනේ කියලා කෙනෙකුට අවබෝධ වුණා නම් ඒක තමයි හොඳම ප්‍රෙපරේෂන් එක මූලිකව කරන්න ඕනේ මට ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රශ්නෙට එහෙනම් විසඳුමක් තියෙනවා. මට ගැටුමක් තියෙනවා ලෝකේ. ඒ කියන්නේ අභ්‍යන්තරව ගැටුම තියෙනවා, මනස ඇතුලේ ගැටුම තියෙනවා. ඒ ගැටුමම එළියෙත් තියෙනවා. ඉතින් ඔන්න ඕක තමයි ඉස්සෙල්ලා මිනිස්සෙත් තේරුම් ගන්න ඕනේ. ඕක තේරුම් ගත්තට පස්සේ එයා හොයනවා මේ තියෙන අභ්‍යන්තර ගැටුමට, ඒ වගේම ලෝකයේ තියෙන ගැටුමට මම මොකද්ද කරන්න තියෙන විසඳුම? මේ ප්‍රශ්නේ විසඳ ගන්න. ඒ ගන්න විසඳුම තමයි ඒ භාවනා මාර්ගයට යනවායි කියලා කියන්නේ. හොඳයි. දැන් මම හිතන්නේ ඔබ වහන්සේගේ ඒ හඳුන්වා දීම මගේ ඊළඟ ප්‍රශ්නෙට හොඳ ප්‍රවේශයක් ලැබුණේ. දැන් අපි ගෙදර දොරේ ඉඳින් රැකියා කරන ස්ථානෙදී වෙන්න පුළුවන් අපට ප්‍රශ්න ගැටලු අනන්ත වෙනවා. අපි මේවත් එක්ක දුරට යනවා කල්පනා කරගෙන. මෙහෙම දුරට ගියාට පස්සේ අපි එක් තැනකදී හුදකලා වෙනවා. අපි තනි වෙනවා. අපි හිතනවා අපිට කාත් කවුරුත් නැහැ අපිට මේකට සොලියුෂන් එකක් නැහැ මනසිනුත් තමයි අසරණ වෙලා එහෙම වෙලාවකට අපිට මතක් වෙන්නේ තමයි ධර්මය ධර්මය ඇතුළෙත් මොකද්ද කියලා හිතාගෙන ගියාට කොච්චර දහම් දැනුම තිබ්බත් සමහරක් වෙලාවට එතන උත්තරයක් නැති වෙන්න පුළුවන් මොකද මනස රිලැක්ස් නැහැ මනස නිදහස් නැහැ කියලා හිතෙනවා අවශ්‍ය වෙන්නේ එකපාරට මනස නිදහස් කර ගැනීම එතකොට භාවනාවක් කරන්න ඕනේ මේක තේරුම් ගන්න අවශ්‍යයි කියලා හිතුණාට අපි කොතනටද යන්න ඕනේ අපට අත්දැකීමක් නැහැ పూర్වයේ අපේ හැමදෙරෝනේ භාවනාවක් කරලා හිත සැහැල්ලු කරගෙන හැබැයි අපි දන්නවා මෙතන තමයි මාර්ගය තියෙන්නේ කියලා එහෙම වුණාම කෙනෙක්ට දැන් අපිව නරඹන අපිව අහන ධම්සපිය කෙරෙහි නිතරම විශ්වාසය තබාගෙන ඉන්න බොහෝ පිරිසක් ඉන්න අපේ හැමදෙරෝනේ එහෙම දෙයක් වුණත් කරන්න ඕනේ මොකද්ද ගන්න ඕනේ මොන වගේ පියවරක්ද ඉස්සලාම මම දකින්න එක දැන් මම කරපු දේ කියන්නේ මට ප්‍රශ්න ඒක දැන් අපි හිතනවානේ දැන් අපි පුංචි කාලේ අවුරුදු 11 12 මහාන වෙච්ච අය. එතකොට එහෙම වුණා කියලා කියන්නේ අපිට මේ නිර්වාණ අවබෝධය ලැබිලා හරි සෝවන් ඵලයටපත් වෙලා හරි හිටියයි නෙවෙයිනේ අපි ළමයිනේ. එතකොට අපි තරුණ වියටපත් වෙනකොට අපිට ප්‍රශ්න තිබුණා මානසික ප්‍රශ්න. ඒ ගැටුම් සාමාන්‍ය මිනිස්සුෙකුට තියෙන ගැටුම් තිබ්බා. හැබැයි ඒ ගැටුම් මාසේ අපිට ලැබිච්ච මූලිකම දේ තමයි මනෝජ් මේ අපිට ලැබුණ කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන එක. තේනවද? ඒ කියන්නේ ගැටුම් තිබ්බ ප්‍රශ්න තිබ්බ තමයි. නමුත් ඒ අතර අපිට ලැබිච්ච එක තමයි ජීවිතේ හොඳ කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරන්න ලැබුණා. අපේ ගුරුවරු අපිට මග කියලා දුන්න අය. ඒ අය සැරවැර කරලා අපිව හැදුවා වෙන්න පුළුවන්. ඒක වෙනම කතන්දරයක්. ඒ නිසා මම හිතනවා කාට හරි ධර්ම මාර්ගයට යන්න ඕන නම් ඉස්සල්ලාම මේ පොත් 100ක් විතර කිව්වට වැඩක් නැහැ. ඉස්සල්ලාම කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ඕනේ. හැබැයි මේ කල්යාණ මිත්‍රයා කියන එක මේ ස්වීට්, හරි කයින්ඩ්, මේ අර ඒ වගේ කරුණාවන්ත එහෙම කෙනෙක් නොවෙන්න පුළුවන්. හැබැයි එයා බොහොම ටෆ් මනසක් තියෙන, හරිම බොසී වගේ නිකන් කෑ ගහලා කතා. හැබැයි එයාගේ ඇතුළ බොහොම හොඳ වෙන්න පුළුවන්. අර ඒ වගේ අපිව ආදරෙන් අපිව ඒ ධර්ම මාර්ගයට යොමු කරන හොඳ කල්යාණ මිත්‍රයෙක් ඉස්සලාම හොයාගන්න ඕනේ. ඉතින් මට නම් මම හිතනවා මගේ ආධ්‍යාත්මික ජීවිතේ මට මගේ ගුරුවරු
හැටියට සමහර අය ගිහි අය හිටියා, සමහර අය පැවිදි ගුරුවරු හිටියා, ගිහි ගුරුවරු හිටියා. ඒගොල්ලෝ මට කල්යාණ මිත්‍රයෝ හැටියට මට දුකක් ඇති වෙලා තියෙන වෙලාවට මං අර කලින් කිව්ව වචනේ කලකිරිලා ඉන්න වෙලාවට පිස්සු හැදිලා ඉන්න වෙලාව තියෙනවනේ. ඒ තියෙන වෙලාවල් වලට ගිහිල්ලා වැටෙන්න පුළුවන් තැනක් තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ එහෙම වැටෙන්න ගිහිල්ලා වැටෙන්න තැනක් නැහැ. විහාරස්ථාන තිබෙනවා අපේ හැමෝටම භික්ෂුන් වහන්සේලා. විහාරස්ථාන ඇෆ්ගනිස්තානෙත් තියෙන්නේ. විහාරස්ථාන තාම තියෙනව නේද? ජේතවනාරාමෙත් තියෙන ඉන්දියාවේ නේද? විහාරස්ථාන තියෙනවා කියන එක නෙවෙයි කතන්දරේ. විහාරස්ථාන තිබ්බට වැඩක් නැහැ. හාමුදුරුවෝ තියෙනවනේ ඕන තරම් විහාරස්ථාන වල. අපිත් ඕරගන්න ඕනේ කවුද මේ කල්යාණ මිත්‍රයා කියලා. දැන් හිතන්නකෝ හාමුදුරුවෝ තියෙනවා විහාරස්ථානයක් තියෙනවා. හැබැයි ඒ වගේ කල්යාණ මිත්‍රෝ නොඉන්න ඉන්න නැති වෙන්න පුළුවන්. මේක කිව්වම හාමුදුරුවෝ මාත් එක තරහ වෙයි. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් අපිට ගවේෂණයක් කරන්න වෙනවා. ඇත්තටම මාව ධර්ම මාර්ගයට ගෙනියන්න පුළුවන්, මාව අත දීලා යම්කිසි මට්ටමකට මාව ලෝකේ ඒ ගමනට එක්කයි යන්න පුළුවන්. එයා ගිහිල්ලා ධර්ම අවබෝධයට මාව දාන එකක් නෑ. හැබැයි ඒ මඟ පොඩ්ඩක් දුර එක්කයි යන්න පුළුවන් කෙනෙක් මම ජීවිතේ හොයාගන්න වෙනවා. ඉතින් මම නම් කලේ මගේ ධර්ම මාර්ගයේදී මං එහෙමයි මට ලැබුණා. ඒ නිසා අද මං හරිම කෘතවේදී ඒ ගුරුවරු ගැන හිතනකොට මම කවදාත් ඒ ගුරුවරුන්ට මං ගෞරව කරනවා. මට ඒ කල්යාණ මිත්‍රත්වය ලැබිච්ච නිසා තමයි මට ධර්ම මාර්ගයට හරි බොහෝම පහසුවෙන් යන්න පුළුවන් වුණේ. ඉතින් මං කියන්නේ ධර්ම මාර්ගයට යන්න ඕන නම් භාවනා කරන්න ඉගෙන ගන්න ඕන නම් ඉස්සල්ලා මහා ධර්ම දැනුමක් නැහෙනේ. නමුත් අපි ධර්මයේ දකින්නේ ඉස්සල්ලාම කල්යාණ මිත්‍රයෙක් තුලින්. එහෙමයි. කල්යාණ මිත්‍රයෙක් තුලින් ධර්මයේ දකින්න. ඒ தත්ත්වයට ඉස්සල්ලා යන්න කියලා තමයි මම කියන්නේ. අපේ හඳුරන්නේ වහන්සේ කියන්නේ අපේ ලංකාව තුල මේ බෞද්ධ සමාජය තුල ඒ විදිහේ මඟ පෙන්වන නැත්නම් මේ භාවනාව සම්බන්ධයෙන් නිවැරදි කමටහන් ලබා දෙන භික්ෂුන් වහන්සේලාගේ හිගයක් තියෙනවා කියලා. මම හිතන්නේ හිගයක් තියෙනවා කියලා. හැබැයි කල්යාණ දැන් අපි හිතමුකෝ මනෝජ මැණික් ගලක් ඕනේ නම් අපි පාරේ යනකොට මැණික් ගල් හම්බ වෙන්නේ නැහෙනි. කකුලේ වදින්නේ නැහෙනි මැණික් ගල් කියන ඒවා. මැණික් ගලක් හොයාගන්න නම් පතලක බහැර හාරලා මැණික් කරලා දුක් විඳලා සමහරට ජීවිතත් නැති වෙලානේ මැණික් ගලක් හොයාගන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍රයෙක් හොයාගන්නවා කියන එකත් ලේසි වැඩක් නෙවෙයි. මිනිස්සු ඕන තරම් ඉන්න පුළුවන්. හොඳ ස්වරූපයෙන් ඉන්නවා පුළුවන්. බොහොම ලස්සනට ඉන්නවා පේන්න පුළුවන්. හරීම ප්‍රියජනක වෙන්න පුළුවන්. නමුත් කල්යාණ මිත්‍රෙක් නොවෙන්න පුළුවන්. නමුත් කිලුටු ඇඳුමක් ඇඳලා ඉන්නවා වෙන්න පුළුවන්. සෙරෙප්පු දෙකක් දාන්න නැතුව ඉන්නවා බුලත් විටක් හපාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් එතන කල්යාණ මිත්‍රෙක් ඉන්න පුළුවන්. ඒ නිසා ලෝකයේ තියෙන අර ආටිෆිෂල් දේවල් වලට රැවටිලා එතන කල්යාණ මිත්‍රෙක් ඉන්නවයි කියලා එහෙම හොයන්න යන්න එපා. ඔබට බුද්ධිය තියෙනවා නම් ඔබට හිතන්න පුළුවන් නම් ගිහිල්ලා ගැවසෙනකොට සාමාන්‍ය කොමන් සෙන්ස් වලට ඕන මිනිස්සෙකුට තේරෙනවා ඒ මිනිසයා එක එක රාමු වලට කොටු වෙලා නැත්තම් මෙයා තමයි මගේ කල්යාණ මිත්‍රයා කියලා. හැබැයි කල්යාණ මිත්‍රයෙක් හොයාගත්තට පස්සේ මම කියන්නේ ඊළඟට තමයි පුද්ගල වන්දනාව යන්නත් එපා. ඊට පස්සේ අපිට පුළුවන් වෙන්න ඕනේ කල්යාණ මිත්‍රයාට ගුරුවරයෙක් හැටියට සලකලා ගෞරව කරලා එතනදී අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ගුරුවරයා අතහැරලා දාලා ඊට පස්සේ අපිට ධර්ම මාර්ගේ යන්න තනියෙන්. ඊට පස්සේ යන්න වෙන්නේ තනියෙන්. මෙහෙමයි. ඔව්. අපේ හැමෝටම දැන් ඔබ වහන්සේ විදේශ රටවල් රසක සංචාරය කරලා ධර්ම දූත මෙහෙවරේ යෙදුණු භික්ෂුන් වහන්සේ නමක්. අවුරුදු ගණනාවක් ඔබ වහන්සේ ඇමරිකාවේ විහාරස්ථාන කිහිපයක් දැන ඔබ වහන්සේ සතුව තිබෙනවා. මේ හැම විහාරස්ථානකම වගේ මේ ආධ්‍යාත්මීය සුවය වෙනුවෙන් ඒ රටවල් වල සුදු ජාතිකයන්ගේ වෙනුවෙන් තමයි වහන්සේ බොහෝ විට මේ භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ. අපි දකිනවා සමාජ මාධ්‍යෙන් පවා. ඉතින් අපේ හැමදෙරෝනේ විදේශිකයින්ට මේකේ වටිනාකමක් මේ විදිහට දැනෙද්දී අපට මේකේ වටිනාකම දැනීම කොයිතරම් දුරට සාපේක්ෂද කියන කාරණාව අතිශයම මම හිතන්නේ වහන්සේට අත්දැකීමෙන්ම මේ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කරන්න පුළුවන්. පළවෙනිම කියනොත් දැන් මනෝජ් මගේ පන්සල් ගැන කිව්වනේ. මගේ පන්සල් ගැන කියනකොට මම පන්සල් වලට ලේබල් ගහලා නැහැ. හරිද? ඒක කියනෝනේ පන්සලට නමක් තියෙනවා. ඒක අඳුර ගන්න ඕනේ හින්දා නමක් කරුණාම දැන් මම ලංකාවේ හාමුදුරු කෙනෙක්නේ. ලංකාවේ හාමුදුරු කෙනෙක් හින්දා මම ගිහිල්ලා එතකොට අපේ අයට කියනවා ආයෙක ලංකාවේ පන්සල. මගේ පන්සල ලංකාවේ පන්සලක් නෙවෙයි. එහෙම කියන්න ඕනේ. මගේ තියෙන පන්සල් ටික ඔක්කොම ලංකාවේ පන්සලක් නෙවෙයි. ඒක පන්සලක්. ඒක ආධ්‍යාත්මයේ දියුණු කරගන්න ඕන කෙනෙකුට එන්න පුළුවන් තැනක්. එතකොට මම ඒක ලංකාවේ ලේබල් එක ගහපුවාම ඊට පස්සේ නිදහස් උත්සව කරන්න ඕනේ, ජාතික උත්සව කරන්න ඕනේ, පොලිටිකල් මීටින් තියන්න ඕනේ, රණ්ඩු වෙන්න ඕනේ, සල්ලි එකතු කරන්න ඕනේ, බනින්න ඕනේ, ඒවා තියෙනවා. දැන් මගේ පන්සල් වල ඕවා නැහැ. මගේ පන්සල් ටිකේ තියෙන්නේ ධර්මය ගැන කතා කරන්න පුළුවන් පිරිසක්
හැදෙන තැන තමයි මගේ පන්සල. ඒ නිසා දැන් මට ඒක මං කෙලින් කියන්න ඕනේ මං හරීම ආදරේ ලංකාවට. මොකද මගේ අවුරුදු මුල් 20 ලංකාවේ හිට මුල් 20 මට ලංකාවේ මිනිස්සු තමයි කන්න බොන්න දුන්නේ, නිදහස් අධ්‍යාපනය මට දුන්නේ, ඉගෙන ගත්තේ මේ ඔක්කොම දුප්පත් අම්මලා තාත්තලා තමයි මට කළේ. ඒකට මං බොහොම ආදරේ. නමුත් මම ඇමරිකාවට ගියාට පස්සේ තේරුම් ගත්ත එකක් තමයි ලංකාවේ අය පිටරට ඉන්න ඔක්කොමලා නෙවෙයි ගොඩක් අය මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්නව අඩුයි. ධර්මයෙන් ප්‍රයෝජන ගන්නව අඩුයි. ඒතකොට ලංකාවේ පන්සල් බැලුවාම ඒවා ලංකාවේ කමියුනිටි සෙන්ටර්ස්. නමුත් ඒකෙන් කියන්නේ නැහැ හාමුදුරුවෝ වැඩ කරන්නේ නැහැ කියලා. හාමුදුරුවෝ ඕන තරම් වැඩ කරනවා. නමුත් ධර්මයට යන්න තියෙන අවස්ථාවල් ගොඩාක් තැන්වල අඩුයි. ඒ කියන්නේ කවුරුත් වැරදි කරනවා කියන එක නෙවෙයි තියෙන්නේ. මොකද මේක සංස්කෘතික මධ්‍යස්ථානයක් නේ. ලංකාවෙන් පිට තියෙන පන්සල් ඔක්කොම සංස්කෘතික. නමුත් මම හිතුවා මම හාමුදුරු කෙනෙක් හැටියට රටෙන් පිට ගිහිල්ලා මං කරන්න ඕනේ මොකද්ද ධර්ම ප්‍රචාරය කරන්න ඕනේ. ඒතකොට ධර්ම ප්‍රචාරය කරනවා කියලා කියන්නේ මේ by force බලෙන් මිනිස්සු බුද්ධ ආගම කරන එක නෙවෙයි. දැන් මගෙන් සුදු මහත්තයෙක් ඇහුව එක තමයි ඕගොල්ලෝ ඉස්සල්ලාම භාවනා පන්තියට ආපුවම එයාපු ප්‍රශ්නයක් තමයි මේ සෙනග ගොඩේම ඇහුවා. ඔයා මේ තෙන්ඩ එන අය ඔක්කොම බෞද්ධ කරනවද? මම කිව්වා ඒ වෙලාවේ hina වෙලා ජෝක් එකටත් එක මම කිව්වේ මේක මේ බුඩිස් ෆැක්ටරි එකක් නෙවෙයි. බුඩිස්ලා හදන ෆැක්ටරි එකක් නෙවෙයි මේක. මං එහෙම එකක් නෑ මේක ෆැක්ටරියක් නෙවෙයි. මේක අර දැම්මම මැෂින් එකෙන් එළියට එන බෞද්ධ වෙලා එහෙම එකක් නෑ. ඒ නිසා මම කාටවත් බෞද්ධ වෙන්න කියලාත් නෑ මෙතෙක්. කිසි කෙනෙකුට මම බෞද්ධ වෙන්න කියලා නෑ. නමුත් ඕන අය බෞද්ධ වෙලා තියෙනවා. ඒතකොට බෞද්ධ වෙන්න ඒගොල්ලෝ හිතලයි බෞද්ධ වෙන්න ඕනේ. මම කියනවට නෙවෙයි. එතකොට ඒ මිනිස්සුන්ට බුද්ධ ආගම හරි බුදුහාමුදුරුවෝ හරි ඒ දෙසට යන්න අවශ්‍ය කරන කල්යාණ මිත්‍ර පසුබිම මම ඒ අයට සකස් කරලා දුන්නා. ඒ අයට සකස් කරා. එතකොට ඒ අය හරිම කැමති ධර්ම මාර්ගයට. ඒකෙන් කියන්නේ නෑ ඒගොල්ලෝ ඇවිල්ලා උදේ ඉඳන් රෑ වෙනකන් තුන් සූත්‍රේ කියාගෙන පිරිත් කියාගෙන මල් පූජා කරගෙන වැඳගෙන අපිට ඉන්නවයි කියලා එහෙම එකක් නෑ එතන. හැබැයි ඒගොල්ලන්ගේ ධර්මයේ කියන එක අපේ අයට වැඩිය හොඳට තියෙනවා. අවබෝධය කියන එක හොඳට තියෙනවා. කරුණාව මෛත්‍රිය කියන ඒ කියන්නේ කරුණාව මෛත්‍රිය කියන එක නම් උපරිමෙන්ම තියෙනවා. ඒ කියන්නේ මේ බුදුදහම ඉගෙනගෙන නෙවෙයි. ඒක ඒගොල්ලන්ගේ ජීවිතවලත් සාමාන්‍ය ඒවා. එතකොට දැන් බලන්න ඔයා කියපු එක හොඳ කතන්දරයක් ඒ කිව්වේ. බුදුදහම ඉගෙන ගන්නේ නැතත් ඒගොල්ලන්ගේ කරුණාව මෛත්‍රිය තියෙනවා. කියන අධ්‍යාපනයෙන් ලැබුණු අධ්‍යාපනයෙන් ලැබිච්ච ඒ මේකින්ද. නමුත් එතකොට ධර්මයක් ඉගෙන ගත්තාම මේ වගේ දහමක් ආශ්‍රය කරන්නට ලැබුණාම ඒක තවත් තීව්‍ර වෙනවා. එතකොට ඊළඟට ඇති වෙන එක තමයි ඊට පස්සේ දැන් කියලා දෙන කෙනා ඉන්නෝනේ. දැන් මම නම් ඒක කියලා දුන්නේ මං ගැන ඒගොල්ලන්ට පුදුම ආදරයක් ඇති වුණා. ඊට පස්සේ අර අපේ අයට තියෙන මේකම ඇති වුණා. ඊට පස්සේ මේ පන්නගෙන එනවා මේක. ඒතකොට මම කියන්නේ මේ මං ගැන පහදින්න යන්න එපා. පහදිනව නම් පහදින්න ඕනේ මං ගැන නෙවෙයි. ධර්මයේ ගැනයි පහදින්න ඕනේ. මොකද මම පර්ෆෙක්ට් මිනිස්සෙක් නෙවෙයිනේ. මං අද හොඳ කිව්වට හෙට මම මොකක් හරි මරි මෝල් වැඩක් කරන්න පුළුවන් නේ. මං එහෙම අඩුපාඩු තියෙන මිනිස්සුනේ. එහෙම වෙන්න පුළුවන්. එතකොට මට මොකද වෙන්නේ හෙට? එතකොට අර මිනිස්සයා කලකිරෙනවනේ හෙට. ඒ නිසා මං ගැන පැහැදිලා මට වැඳගෙන එන සුද්ධෝ ඉන්න ඕන තරම්. එතකොට මම කරන්නේ මොකද්ද? මම කියන හරි මම ඒකට කලබල වෙන්න එපා. මං ගැන පුළුවන් තරම් පහදින්න ධර්මයට. එතකොට මං බේරිනේ. හැබැයි මං අද කියලා දේ හරි. හැබැයි ඒකින් කියන්නේ මං හෙට වැරදි වැඩක් නොකරයි කියලා. ඒකට ගැරන්ටි එකක් නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් පෞද්ගලිකව. ඒ නිසා මම කාටවත් මම මේ පුද්ගල වන්දනාවේ ඇවිල්ලා එහෙම කරන්න කාටවත් මග සලසන්නේ. මම පුළුවන් තරම් පුරුදු කරන්නේ කට්ටියට ධර්ම මාර්ගයට යන්න. හොඳයි. ගෞරවනීය සම්පාදයන් වහන්සේගේ අත්දැකීම් මම හිතන්නේ අපේ රටේ බොහෝ දෙනෙකුට විශේෂයෙන්ම ධම්සවිය සඳහම් සාකච්ඡාව නරඹන බොහෝ දෙනෙකුට මම හිතන්නේ මේ කාල සීමාව තුළ මේ භාවනාව සම්බන්ධයෙන් උන්වහන්සේලාත් අත්දැකීම් සහ දේශ විදේශ අත්දැකීම් ඔබට යම් කිසි විදිහකට අවබෝධයක් ලබා දෙන්නට ඇති. අපි සූදානම් කෙටි විරාමයක් ධම්සවියෙන් ලබා ගන්නට. ගම්මැද්ද ධම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට ගම්මැද්ද ධම්සවිය බෝසත් ගුණැති මිනිසත් සමාජයකට. අපේ හඳුරන්නේ ඔබ වහන්සේ සඳහන් කරන්නට යෙදුනේ ඇමරිකාවේ මේ විහාර පාර්ශවය නැත්නම් ඒ විහාරස්ථාන සමූහය විශේෂයෙන්ම වහන් සඳහන් කරන්නට යෙදුණු මේ දේවස්ථානය විහාරස්ථානයක් බවට පත්වීමේ ඒ කාර්යය සහ ඒ සිදුවීම ඇත්තටම ඒකත් එක්ක අපට තේරෙන දෙයක් තමයි අපි ලංකාවේ අපි දකින කාරණාවක් ඇතැම් අවස්ථාවල මේ වගේ දෙයක් සිදු වුණාට පස්සේ
බොහෝ විට ආගමට බඳවා ගත්තා කියලා. ඒ වගේම විවිධ විදිහේ උද්ඝෝෂණ පෙළපාලි සමස්තයක් විදිහට මේ සමස්ත රටේම අර්බුදයක් ඇතිවන්නට හේතුවක් ඒක. පසුගිය කාල සීමාවේ අපිට එහෙම අත්දැකීම් තිබෙනවා. ඔබ වහන්සේට ඒ විදිහේ බාධාවක් ප්‍රශ්නයක් ගැටලුවක් ආවේ නැද්ද ඒ රටේ? ඇත්තටම මුල් අවුරුදු 3 ඒ කියන්නේ පාන්සලේ වැඩ පටන් ගත්තට පස්සේ පුංචි ප්‍රශ්න ටිකක් ආවා. දැන් ඕ වගේ ප්‍රශ්න එන්නේ තමන්ගේ දෙයට කවුරු හරි ඇටැක් කරන්න ආවයි කියන බය වගේ දේවල් එහෙම ඇතුණාම එන්නේ. ඉතින් ඒ නිසා දැන් සමහර ආගමික ආයතන තියෙනවා නම් කියන්න හොඳ නැහැ. ඒගොල්ලෝ තද අපි ඒ වචනත් කියන්න අමාරුයි. දැන් අන්තගාමීව ඒක වැළඳගත්ත පිරිසක් ඉන්නවා. එතකොට ඒ අය ඒක ගැන බය වෙලා ඒකට ඇටැක් කරන්න පුළුවන්. ඉතින් එහෙම වෙලා පොඩි පෙළපාලියක් එහෙමත් ගියා. ඒ කියන්නේ අපේ පල්ලිය ඉස්සරහා පොඩි පාලියක් ගියාට පස්සේ ඒ පල්ලිය අපිට දුන්න ෆාදර් මට කියප එකක් තමයි මේකට තමයි ඇමරිකාව කියන්නේ කිව්වා. මේකට තමයි ඇමරිකාව කියන්නේ කිව්වා. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝගේ වැඩේ ඔය වගේ වැඩේ කරන්න කිව්වා. ඉතින් ඒගොල්ලෝ පෙළපාලි ඇවිල්ලා ඉස්සරහා පෙළපාලි යනකොට මම ගිහිල්ලා කතා කරා ඒගොල්ලන්ට. කතා කරනකොට ඒ මිනිස්සු මට කිව්වොත් you go and do your job කිව්වා. අපි අපේ ජොබ් එක කරනවා ඕගොල්ලෝ ගිහිල්ලා ඕගොල්ලන්ගේ ජොබ් එක කරන්න කියලා. එතකොට මට පස්සේ තමයි ඒක ආරංචි උනේ මේක පේ කරලා ඒගොල්ලෝ කාට හරි පේ කරලා තමයි මේක කරන්නේ. ඉතින් ඒ වගේ පොඩි ගැටුම් තිබ්බා තර්ජන තිබුණා. නමුත් ඒවා ගොඩාක් දේවල් වෙනස් වෙලා ගියා මගේ ඇවතුම් පැවතුම් එක්ක මම කරන දේත් එක්ක. ඊට පස්සේ මම කාටවත් හිංසාවක් කරන්නේ නැහැ කියන එකට මම මිනිසුන්ට ප්‍රූව් කළා. ඊට පස්සේ අපි සාමය තමයි ගේන්නේ කියන එක මිනිස්සුන්ට අපි දැනුවත් කළා. එතකොට මිනිස්සු ඒකේ අනිත් පැත්තට එන්න පටන් ගත්තා ඊට පස්සේ. ඊට පස්සේ තරහ වෙලා හිටිය මිනිස්සු හරි තරහින් ඒ දිහා බැලුව මිනිස්සු හරි අපිව නැතුව බැරි මට්ටමට දැන් ඇවිල්ලා තියෙනවා. අපි මේ සම්බන්ධයෙන් කියන්නේ මේ කාරණා ඔබ වහන්සේගෙන් අහන්නට හේතු උනේ ඇත්තටම දැන් මේ සිදුවීමත් එක්ක අපිට හිතන්න දෙයක් තිබෙනවා අපහුරුනේ. ඉතින් මේ විදිහට මේ පිරිස මේ ස්ථානෙට නැත්නම් ඔබ වහන්සේගේ මේ විහාරස්ථානයට එකතු වෙන්නට බලපාපු මේක පිටිපස්ස තිබ්බ රහස මොකද්ද? රහස එකමත් රහස තමයි ඒ එන්න කිසිම කෙනෙකුට මම බුද්ධ ආගම වැළඳ ගන්න කියලා කිව්වේ නැහැ. ඒක තමයි රහස. මම කිසිම කෙනෙකුට මම බුද්ධ ආගම කරන්න ගියේ නැහැ. මේක මගේ එක දීලා මගේ පැත්තට ඔක්කොම හරව ගන්න ඕනේ කියලා අර කන්වර්ෂන් කියන කන්වර්ට් කරනවා කියන්නේ කන්වර්ට් කරන කියන එක කරන්න ගියේ නැහැ. මොකද ධර්මයේ තියෙන දැන් ධර්මයේ ගැන අපි ගාථාවෙන් කියනකොට අපි කියන්නේ ඒහිපස්සිකෝ කියලා නේ කියන්නේ නේද? ඒ කියන්නේ come and see කියලා. දැන් නමුත් ඕනම ලෝකේ තියෙන ඕනම ආගමක් ගැලුවම බුද්ධ ආගම කියන එකත් බැලුවාම come and believe කියන සිස්ටම් එක තුළ තමයි තියෙන්නේ ආගම්. එතකොට come and believe කියන එකයි come and see කියන එකේ ලොකු වෙනසක් තියෙනවා. දැන් come and see කියලා කිව්වහම මිනිස්සුෙකුට හිතන්න නිදහස දීලා තියෙනවා. come and believe කිව්වහම ආයේ perfectly කියලා තියෙනවා. මීට වඩා ඒකට ආයේ ප්‍රශ්න අහන්න බෑ. ඉතින් ඒ නිසා මම කාටවත් කිව්වේ නෑ මේ ඇවිල්ලා මේක විශ්වාස කරන්න කියලා. මම ඒකට උදාහරණයක්වත් කියනවා. දැන් එහෙ ඇමරිකාවේ ස්කූල් බස් තියෙනවනේ. දැන් ඒකට වෙනම ස්කූල් බස් එකක් තියෙනවනේ. ස්කූල් බස් එකේ දොරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ නගින්න අනිත් එක තියෙන්නේ බහින්න. මං කියන්නේ මේ පන්සල හදලා තියෙන්නේ ඕන කෙනෙකුට එහෙම. දොරවල් දෙකක් තියෙනවා. එකක් තියෙන්නේ ඇවිල්ලා බලන්න. බලලා කැමති නම් බස් එකේ යන්න පුළුවන්. ඕන නැත්නම් ඊළඟ හෝල්ට් එකෙන් බහැලා ගෙදර යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒ නිදහස දීලා තියෙන නිසා ඕනම මිනිස්සු එනවා විමර්ශනයකට. දැන් ධර්මයේ කියලා තියෙන ඇවිල්ලා විමර්ශනය කරන්න කියලානේ. විමර්ශනය කරලා දැන් ඕගොල්ලෝ මෙහෙ ආවා. මෙහෙ ඇවිල්ලා ඕගොල්ලෝ විමර්ශනය කළා. විමර්ශනය කළාට පස්සේ ඕගොල්ලන්ට මේ ප්‍රෝග්‍රෑම් එක මෙතන කරන්න හිතුණා. ඉතින් ඒක තමයි concept එක. දැන් ඔයා මට අදහස් කීපයක්ම කිව්වනේ නේ. නමුත් අන්න ඒකම තමයි ධර්මයේ තියෙන concept එක. අපි කාටවත් බලපෑම් කරන්නේ. ඒ නිසා අනිත් එක ඒගොල්ලෝ ආවහම මම කිව්වේ ඕගොල්ලන්ගේ යම් කිසි ආගමක් ඕගොල්ලෝ මේ වෙනකොට අදහනවා නම් ඒ ආගමට මේ කරන දේ කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා දැන් හැම ඉරිදා උදේකම එහි ආගමික ස්ථානවල විශේෂයෙන් පල්ලිවල ඒගොල්ලන්ගේ සර්විස් එක තියෙනවා. පූජාව හරි මොකක් හරි. මං ඒකට බාධා වෙන්නවත් මගේ ගෲප් එක මං තාමත් මෙහෙම කරන්නේ නැහැ. මොකද ඉරිදා උදේ 10ට තමයි චර්ච් සර්විස් එක පටන් ගන්නෙ. මං ඒ නිසා ඉරිදාට පන්සල උදේවරුවට වහලා. මං ඉරිදා උදේවරුවට පන්සල වහනවා. මොකද ඒ එන මිනිස්සු බොහෝ කෙනෙක් තමන්ගේ ආච්චිලා සීයලා එකතු කරගෙන දෙමව්පිය එකතු කරගෙන චර්ච් යන වෙලාවල් තියෙනවා. ඉතින් ඒකට අවස්ථාව අපි මේ මිනිස්සුන්ට දෙන්න ඕනේ. මං ඒකට බාධා කරනවා නම් මගේ එකට මිනිස්සු කැමති නැහැනේ. ඒ නිසා මගේ එකට බාධාවක් නෑ භාවනා කරන එක ඕන වෙලාවක කරන්න පුළුවන්. ඒ නිසා අපි හැමදේම කරන්නේ සෙන්සුරාදා උදේට. එහෙමයි. ඔය ඉතින් ඒ නිසා ගැටුමක් නෑ. බුදුදහම කියලා කියන්නේ විශ්ව දහමක්.
ඒ නිසා ලෝකේ ඕනෑම තැනක ඕනෑම අයෙකුට මේ දහම අධ්‍යයනය කරන්න පුළුවන්. ඒක තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඔබ වහන්සේ සදාහන් කරන්නට යෙදුනේ ඒ සනාතන සත්‍ය අපේ හඳුරන්නේ. දැන් අපේ හඳුරන්නේ දැන් මේ සුදු මහතුන් නැත්නම් විදේශ ජාතිකයින් එක්ක ඔබ වහන්සේ අවුරුදු ගාණක් මේ විදිහට සම්බන්ධතා පවත්වනවා උන්ට ධර්මයේ කියලා දෙනවා. අපි හඳුරන්නේ දැන් අපි ධම ඉගෙන ගැනීමත් එක්ක දැන් ඔබ වහන්සේ සදාහන් කරනු මේ සිදුවීමත් එක්ක සහ මේ වටපිටාවත් එක්ක අපිට තේරෙන කාරණාවක් තමයි මේ අපි නිතරම කතා කරන මේ සංහිදියා වචනේ. පසුගිය දශක ගණනාවක් තිස්සේ අපි කතා කරා සංහිදියාව කියලා දෙයක්. ඒ සංහිදියාව කියන එක අපි වඩාත් කතා කරේ 30 අවුරුදු යුද්ධයත් එක්ක. දැන් යුද්ධේ නිමාවටපත් වෙලා තිබෙනවා. එතකොට අපි හිතුවා හරි දැන් ගැටුම් නැහැ. අපි හොඳ තැනක ඉන්නේ. අපිට බොහොම සුන්දරව හැමෝමත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන්න පුළුවන් වෙයි කියලා. දැන් මම මෙහෙම ප්‍රශ්න කරලා සමහරට ඔබ හිතනවා ඇති මේ භාවනාව ගැන කතා කරන්නට ඇවිල්ලා අපේ හාමුදුරුවන්ගේ මම මොනවද මේ අහන්නේ කියලා. හැබැයි ඔබ වහන්සේ එක කතා කරාට පස්සේ ඔබ වහන්සේගේ මේ අත්දැකීම් බෙදා හදා ගැනීම අපේ ශ්‍රාවකින්ට මේ ගැන කියලා දීම අතිශය වැදගත්. මේ උදෑසන අපේ හාමුදුරනේ සංහිදියාව අද අපේ රටේ තිබෙනවද? ඔබ වහන්සේ දකින සංහිදියාව කොයි විදිහද? මට එකපාරට hina යන්නත් වෙනවා ඒකට. ඉස්සලාම කරන්න ඕනේ මේ සංහිදියාව කියන වචනේ සිංහල શબ્දකෝෂයෙන් අයින් කරන්න ඕනේ. මම හිතන්නේ හරිද? දැන් මේ සංහිදියාව කියන එක සංහිදියාව ගේනවට වැඩිය මේක මීටින් තියාගෙන මේ කන්ෆරන්ස් කරන්න මේ ට්‍රිප්ස් යන්න සිස්ටම් එකක් හැදිච්ච සංහිදියාවක් තමයි තියෙන්නේ. දැන් අපි හඳුනන ජාතීන් අතර සංහිදියාව ඇමරිකාවේ තිබෙනවා. දැන් අපි මේ සංස්කෘතික වශයෙන් තියෙනවා කියලා කියමු. මේ ආගමික සංහිදියාවක් තියනවාද කියන ප්‍රශ්නය ගැටලුවක්. ඔව් ආගමික ඉතින් ලංකාවේ ඒ ගැටුම හරියට තියෙනවනේ නේ. ලංකාවේ හරියට තියෙනවා. හැබැයි මම හිතනවා දැන් ආගමික සංහිදියාව නැත්තේ අනිත් අයගේ දේවල් වලට රෙස්පෙක්ට් කරන්න, අනිත් අයගේ ආගම් වලට රෙස්පෙක්ට් කරන්න, ගෞරව කරන්න මිනිස්සු පුරුදු වෙලා නැහැ. අපේ එක විතරයි හරි, අනිත් ඔක්කොමලා බොරු. දැන් හරියට බුදුහාමරගේ ධර්මයේ පිළිපදින කෙනෙකුට බුදුහාමරගේ ජීවිත කතාවේ ඒ බුදුහාමර කරපු ක්‍රියාකාරකම් දිහා බලනකොට දැන් සමහර වෙලාවට තියෙනවා බුදුහාමරෝ පිණ්ඩපාත යනකොට වෙලා වැඩි නම් බුදුහාමර වෙනත් ආගමික ස්ථානයකට ගිහිල්ලා මේගොල්ලොත් එක්ක ඉඳගෙන කතා කර කර ඉන්නවා. අද අපි කියන විදිහට අපි පොඩ්ඩක් තේ එකක් බිබී ඉන්නවා. නේ? ඒගොල්ලෝ බුදුහාමර බොහොම සලකලා තිනවා. අන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ එනවා. එයා නිහඬතාවය අගය කරන කෙනෙක්. ඒ නිසා වැඩි සද්දබද්ද කරන්න එපා. ඉතින් ඒගොල්ලෝ බොහොම හිතවත්ව කටයුතු කරලා තිනවා. දැන් අපේ පන්සලට හිටිය ගමන් කතෝලික පියවරු, ඒ කියන්නේ ට්‍රේනින් වෙන අය, ඒක පුරුදු වෙන අය එකපාරට හිටිය ගමන් 20ක් විතර එනවා. ඒගොල්ලෝ එන්නේ අපේ ආගම ඉගෙනගෙන මේ බුද්ධ ආගමට හැරෙන්න නෙවෙයි. ඒගොල්ලෝ එන්නේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක, භාවනාව කියන එක ඉගෙන ගන්න. එතකොට ඒගොල්ලෝ කරන්නේ මොකද්ද දැන්? ඒක හරි හොඳයි. මොන ෆ්‍රේම් එක හරි දාගෙන වැඩේ කරනවා නම් එච්චරයිනේ. දැන් ඒගොල්ලෝ කරන්නේ අපේ පන්සලට ඇවිල්ලා භාවනාව ඉගෙනගෙන ඒගොල්ලෝ ගිහිල්ලා පල්ලියෙත් භාවනාව උගන්වනවා. පල්ලියෙත් මයින්ඩ්ෆුල්නස් කියන එක උගන්වනවා. එතකොට මේ මයින්ඩ්ෆුල්නස් කියන එක සංහිදියාවත් එක්ක බාධාවක් වෙන්නේ භාවනාව. ඉතින් ඒ නිසා ආගම දෙන්න ගියාපුවාම ওই ගැටුම එනවා. නමුත් අර ඔයා කිව්වේ මේක යුනිවර්සල් මොකද්ද විශ්ව ධර්මයක් කියලා. විශ්ව ධර්මයේ දෙන්න ගියාපුවාම ඔය ආගමික ගැටුම් ඇති වෙන්නේ නැහැ. එතකොට තියෙන සංවිධියාව. ඒ නිසා දැන් මට පෞද්ගලිකව අන්‍යාගමික පූජකවරු හරි ෆාදර්ස්ලා හරි ඒ ප්‍රීස්ලා හරියට මාත් එක්ක යාළුකම් තියෙනවා. හැබැයි අපි එකතු වෙච්චාම මේ දේවල් කතා කරනවා. මගේ දැන් ඔය YouTube channel එකට ගිහිල්ලා ඇහුවොත් එහෙම ගොඩාක් තියෙනවා මම චර්චස් වල කතා කරන ඒවා. ඉතින් දැන් බලන්න චර්ච් එක ඉරිදා උදේ සර්විස් එකක් කරනවා කියලා කියන්නේ ඒකට බෞද්ධ භික්ෂුවක් ගෙනහිලා කරනවා කියන එක හරි වෙනස්නේ. ඒගොල්ලන්ගේ ප්‍රධාන දේශනේ කරන්නේ උදේට සර්මන් එක නැත්නම් ධර්ම දේශනාව කරන්නේ මම ඉරිදා උදේ සර්විස් එකේ. එතකොට ඉරිදා උදේ සර්විස් එක තමයි තීම් එක තමයි බුද්දිස්ට් මෙඩිටේෂන්. Dhammam saranam
නමුත් ඒගොල්ලෝ පටන් ගන්නේ දෙවියන් වහන්සේට යාඥා කරලා ඒ කරන ඔක්කොම කරලා තමයි ඒක පටන් ගන්න. ඉතින් දැන් බලන්න අපිට එහෙම වෙන්න පුළුවන් නම් ෆාදර්ස්ලාස් පන්සලට එනවා. පන්සලේ ඉන්න හාමුදුරුවෝත් පල්ලියට යනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ ධර්ම ඒගොල්ලෝ පිළිපැදගෙන ඉන්නවා. නමුත් ගැටෙන්න යන්නේ නැහැ. ඉතින් මේක තියෙන්නේ මගේ එක හරි කියලා මේක අල්ලගෙන මේකට ඔක්කොමලා බඳව ගන්න ගියාපුවාම ඊට පස්සේ ගැටුම ඇති වෙනවා. ඉතින් ඒක තමයි තියෙන්නේ. ඒ නිසා අපි කරන්න ඕනේ මේ කුරුවල් වෙලා තියෙන ඔලු ටික ඒක කරන්න පුළුවන් නේ ආගමික නායකයන්ටම තමයි. මිනිස්සුන්ට නෙවෙයි ඕක කරන්න පුළුවන්. අපි කියන දේනේ දැන් මම හාමුදුරු කෙනෙක් හැටියට ලංකාවේ 2500ක මේ ඉතිහාසයක් තියෙන බුද්ධ ආගමේ තියෙන රටක තාමත් මොන අඩුපාඩුකම් තිබ්බත් හාමුදුරු කෙනෙක් මොනවා හරි කිව්වොත් අපේ මිනිස්සු පිළිගන්නවා. ඒක මන් දන්නේ කොච්චර කල් තියෙයිද කියලා. නමුත් තාමත් ඒ පිළිගන්නවා. ඉතින් ඕනම ආගමික නායකයෙක් කිව්වහම මිනිස්සු පිළිගන්නවා. රජුන් තරන්නෙත් රජුන් ඉන්න තැනින් පහට දාන්නෙත් අපේ භික්ෂුන් වහන්සේලා. ඉතින් ඒ නිසා අපි මම හිතනවා තාමත් අපේ භික්ෂුන් වහන්සේලා විශේෂයෙන්ම මම මේ පණිවිඩය කියන්න ඕනේ තරුණ භික්ෂුන් වහන්සේලාට. තරුණ භික්ෂුන් වහන්සේලාට මම කියන්නේ කලින් ඉන්න ජෙනරේෂන් එක අපිට හදන්න බැරි වෙයි. ඔය නායක හාමුදුරුවෝ කියන ඔය ඔක්කොම අපිට වෙනස් කරන්න බැරි වෙයි. නමුත් තරුණ භික්ෂුන් වහන්සේලා වෙනස් වුණොත් අපිට පුළුවන් මීට වඩා ඉදිරි ගමනක් යන්න ලෝකයේ සංහිඳියාව ඇති කරන්න. තරුණ භික්ෂුන් වහන්සේලාට. මං කියනවා එකතු වෙන්න කියලා. අපේ හඳුරන්නේ මේ ඔබ වහන්සේ හොඳම තැනකට ආවේ. අපේ සාකච්ඡාවේ දැන් මේ අවසාන අදියරේ ඉන්නේ. ඔව්. අපේ හඳුරන්නේ මට එතනින් පොඩි අදහසක් ලබා දෙන්න ඔබ වහන්සේ. අපි හැම මොහොතෙම කියනවා මේක වෙනස් වෙන්න ඕනේ. ඒක මේ අපේ සමාජ සංස්කෘතික පසුබිම් විතරක් නෙමෙයි. අපි ආගමත් එක්ක අපේ දර්ශනයත් එක්ක යන ගමනත් අපි වෙනස් වෙන්න ඕනේ. මේක පුද්ගල බද්ධ කියන්නේ පුද්ගලයන්ගේ ජීවන දෘෂ්ටිය බවට පත් කරගන්න ඕනේ. එහෙම වුණාම තමයි අපිට මේ ධර්මයේ ප්‍රායෝගිකත්වය අපිට ලැබෙන්නේ. ඒකේ ආශිර්වාදය අපිට ලැබෙන්නේ. අපේ හැමදෙරණ වහන්සේ කිව්වා තරුණ භික්ෂුන් වහන්සේලාට මේකට මූලිකත්වය ගන්නට කියලා. තරුණ භික්ෂුන් වහන්සේලා මූලිකත්වය ගන්නේ කොහොමද? කොයි විදිහටද? කොයි ආකාරයටද? කියන කාරණාව මම හිතන්නේ මේ මොහොතේ කෙටියෙන් හරි පැහැදිලි කරනවා. මම සමහර මම කියන ඒවා හරිම විප්ලවවාදී වෙන්න පුළුවන්. කරන්න දෙයක් නැහැ. මොකද සත්‍ය කියන එක අහන්න කට්ටිය කැමති නැහැ. සත්‍ය කියන එක තිත්තයි. මම තරුණ භික්ෂුන් වහන්සේලාට කියන්නේ මේකට එනවා මේ ෆීල්ඩ් එකට එනවා ගුටි කන්න බැනුම් අහන්න ලෑස්ති වෙලා එන්න. හැබැයි එහෙම දැන් මට වුණත් මම ගිය ගමනත් එහෙම ගමනක් මේ මාලා දාගෙන මේ ගමන ගියේ නැහැ. බැනුම් විවේචනය Facebook pages ඇරලා බනින ඒ වගේ දේවල් හරියට කළා. හැබැයි ඒකම තමයි ආශිර්වාදේ. හැබැයි එකක් මගේ හිතේ තිබ්බා කවුරු මොන විවේචනය කරත් මොන පෝස්ටර් ගැහුවත් මගේ හදවත හැම වෙලේම මට කිව්වා මම ධර්මයෙන් පිට නෙවෙයි නම් ඉන්නේ. ඒ ආරක්ෂාව මට තියෙනවායි කියලා. මං හැබැයි ඒක විශ්වාස කරා ඔය කියන වචන ඔක්කොටම වැඩිය. ඒ නිසා අන්තිමට උනේ ඒ ඔක්කොම කැරකුනේ අනිත් පැත්තට. තේරෙනවද? ඒ නිසා මම තරුණ භික්ෂුන් වහන්සේලාට කියන්නේ ඉස්සරහට ඇවිල්ලා වැඩ කරන්න බය වෙන්න එපා. බැනුම් අහන්න, ගුටි කන්න, විවේචනය ලබන්න ලෑස්තිලා බෑ. දැන් බුදුහාමුදුරන්ට උනත් එහෙමයි. ඔය හැම ආගමික නායකයෙකුටම ඔක්කොම කරලා තියෙන ගල් ගහපු එක. හැබැයි ඒ ගල් ගහපු එකෙන්ම තමයි ගල් ටික එකතු කරලා මාලිගාවක් හදාගන්න අපිට පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා මම කියන්නේ තරුණ භික්ෂුන් වහන්සේලා ගොඩාක් දක්ෂ අය ඉන්නවා. දැන් මම ලංකාවට ආපුවම මට හම්බ වෙනවා. හරි දක්ෂ අය ඉන්නවා. හැබැයි ඒකට එනකොට මේ පිට රට යන්න කියලා විතරක් හිතාගෙන මට ඇමරිකාවට ගිය හැකි එහෙම නෙවෙයි. අපි මූලික දේවල් ටික හදාගෙන ධර්මයේ හදාගෙන ආධ්‍යාත්මික තමන්ගේ ආධ්‍යාත්මයෙන් ඇතුලේ සන්නද්ධ වෙන්න ඕන. ඒකින් කියන්නේ නෑ මම මේ පොරුවට මේ වටාපත අතේ තියාගෙන බිම් බලාගෙන හොරගල් අහුලගෙන ඉන්නේ එහෙම කියලා. නමුත් ඕපන් මයින්ඩඩ් මිනිස්සෙක් හැටියට කෙලින් පෞරුෂත්වයක් හදාගෙන ලෝකෙට කතා කරන්න පුළුවන් නම් Taman දන්න දේ මොකද ඒකට කියන්නේ ප්‍රායෝගික කරලා කතා කරන්න පුළුවන් නම් ඒකට ලෝකේ අර නිලමැස්සෝ එන්නේ ඊට පස්සේ. එන්නේ ඊට පස්සේ හොඳ මොකද්ද මේ මොකද්ද පැණි ගන්න බඹරු එනවා ඊට පස්සේ. මලට එනවා වගේ එනවා. මොකද ඒ මල හරියට ඕන තැනක පිපුණොත් ඒක හරියට දැන් මගේ ගුරු හාමුදුරුවෝ අපේ පේරදින සීසුබෝධාරාමේ නායක හාමුදුරුවෝ මට පුංචි කාලේ කියපු එකක් තමයි මට තාම මතක් වෙනවා. උගන්නන්න යන්න ලෑස්ති වෙන්න එපා. පොඩි කාලේ අපිට කිව්ව එක තමයි මේ ටීචර් කෙනෙක් වෙන්න උගන්නන්න යන්න ලෑස්ති වෙන්න එපා. දැන් කරන්න තියෙන්නේ භික්ෂුවක් හැටියට ජීවත් වෙන්න විතරයි. ඒක මල පිපුණාම මිනිස්සු එයි එක්කන් යන්න. මිනිස්සු එයි එක්කන් යන්න. ඉතින් අපි හරි ආසයිනේ කියලා කතා කරන්නේ පොඩි කාලේ. ඉතින් ඒව කරන්න දෙන්නේ නැහැ. හැබැයි කියලා කිව්වේ මොකද්ද? සන්නද්ධ වෙන්න. සන්නද්ධ වෙච්චාම මිනිස්සු ලෝකේ මිනිස්සු ඇවිල්ලා
ලෝකෙට එක්කයි. දැන් මගේ ජීවිතේ බැලුවාම මනෝජ් මට හිතෙන්නේ මිනිස්සු තමයි මාව ලෝකෙට එක්කන් ගියේ. මම පිටරට ගියා තමයි. නමුත් දැන් ඇමරිකාවේ මට නමක් හදාගන්න පුළුවන් උනේ මම හිටිය විදිහේ හින්දා. මම කියපු දේවල් හින්දා. මම කතා කරපු ක්‍රමයේ හින්දා. මොකද මම හැම වෙලේම බණ කියනකොට කිව්වේ මට කරන්න පුළුවන් ටික තමයි මම මේ කියන්නේ. මට කරන්න බැරි දේවල් මම කියන්නේ නැහැ. ඉතින් එතකොට අහන් ඉන්න කෙනාට හිතෙනවා මම මේ දේ කියන්නේ මම මේක කරලා ඒක අත්දැකීමක් තියෙන හින්දා තමයි කියන්නේ. මම පොතෙන් දෙයක් කියනවා නම් ඒකත් මම කියනවා. මම කියනවා මේක පොතෙන් කියන්නේ මේක බුදුහාඳුරෝ කියලා තියෙනවා. පොතේ කියලා තියෙනවා කියලා හැබැයි මම කරලා නැහැ. ඒකත් කියන්න එපා. නැත්තම් මම බුදුහාඳුරෝ කියක මම බුදු වෙලා වගේ කියන්න ඕනේ නෑනේ. ඉතින් අර ඒ වගේ මම ඒ නිසා ඒ විදිහට තමයි තරුණ හාමුදුරන්ට මම කියන්නේ. එකතු වෙන්න කියලා. අපේ හඳුරන්නේ දැන් මේ ඔබ වහන්සේ කිව්වා මම දකින දේ මම අත්විඳින දේ මම කියන්නේ. හැබැයි බුදුන් වහන්සේ මෙහෙම කියලා තියෙනවා කියලාත් ඔබ වහන්සේගෙන් ධර්මය අහනට එන අයට කියනවා කියලා කිව්වා. ඔබ වහන්සේ ප්‍රායෝගිකව මේක දැකලා තමයි කියන්නේ. මම දන්න දේ මම දන්න ප්‍රමාණය කියනවා කියලා. ඇතැම් විට අපි දකිනවා අපේ හඳුරන්නේ මම රහත් වෙලා මම මෙහෙම දැනුමක් තියෙන කෙනෙක් මට මෙහෙම මාර්ගඵල මම ලබලා තිබෙන්නේ මෙහෙම කියලා. මේක සමහරක් වෙලාවට ඔබ වහන්සේගේ වචන කියන අපි කන්ෆියුස් වෙනවා. අපිට හිතා ගන්න බෑ මේ ඇත්තටම මෙයා මේ තැනට ඇවිල්ලාත් තියෙන්නේ කියලා. මේ වගේ දේවල් වෙන්න පුළුවන්ද? කොහොමද මේක අපි තේරුම් ගන්න? වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්න වෙන්නත් පුළුවන්. හරිද? එතකොට මම කියන්නේ මගේ පෞද්ගලික අදහස. මේක මම කාටවත් චෝදනා කරනව නෙවෙයි. මට නම් හිතෙන්නේ එහෙම කියන්න ඕනේ නැහැ කියලා. මම හිතන්නේ එහෙම කවුරුත් එහෙම කියන්න ඕනේ නැහැ කියලා මගේ පෞද්ගලික අදහස. එහෙම කියන අයට චෝදනාවක් කරන්නත් නෙමෙයි මම මේ කියන්නේ. මට හිතෙනවා කියනවට වඩා මේක මගේ පෞද්ගලික අත්දැකීම මම ජීවත් වෙන විලාසය දැක්කහම මිනිසුන්ට ඒක වැටහි. ඒක මිනිස්සු අවබෝධ කරගන්න දෙයක් නිසා මම ලේබල් ගහ ගන්න ඕන එකක් නෙවෙයි කියලායි මම හිතන්නේ. දැන් මම අද උදේ ලයිව් මෙඩිටේෂන් එකක් තිබුණා මගේ. ඒකෙදි දැන් ඒක සති 3ක් දැන් කරනවා මම. ඒකෙදි ඒ භාවනා කරපු අය කියනවා ඒ සති 3ට ඒගොල්ලෝ මං ගැන කියන්න ඕන හින්දා නෙවෙයි මම මේක කියන්නේ මේ උදාහරණයක් කියනවා. ඒගොල්ලෝ කියනවා ඔයා කියන දේවල් අහපු හින්දා ඒගොල්ලන්ට හිතෙනවලු මං කොතනද ඉන්නේ කියලා. මේ මාව දැකලවත් නැහැ ජීවිතේටවත්. ඔයා කියපු දේවල් අහන් ඉන්න කියන විදිහ අනුව ඒගොල්ලන්ට හිතෙනවලු මට පෙන්වන්න පුළුවන් ඒවා. හිතෙනවලු ඔයා කොතනද ඉන්නේ කියන එක කියන දේෙන් හිතෙනවලු. එතකොට මගේ රහත් බව හරි මගේ නොරහත් බව හරි දකින්න ඕනේ මගේ ආචාර සමාචාර මං ජීවත් වෙන ක්‍රමේ. මං කියන්නේ ඒකෙන් තමයි ඒක ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය කියලා මම කියන්නේ. අපි හඳුන්නේ අපි ආධ්‍යාත්මිකව නැත්නම් අපි අභ්‍යන්තරයෙන් ලැබලා තිබෙන ඒ තැන අපේ බාහිර ස්වරූපයෙන් නිරූපණය වෙනවා කියන්නේ. නිරූපණය වෙනවා. නිරූපණය කියන්නේ මිනිස්සු මෝඩයෝ නෙවෙයි මනෝජ්. මිනිස්සු කියන්නේ බුද්ධියෙන් හිතන්න පුළුවන් කෙනෙක්. ඕන කෙනෙකුට ඕන තැනකට ඇවිල්ලා දවස් 3ක් ඉන්නකොට ඒ චරිතය හොයාගන්න පුළුවන්. ඒ චරිතය හොයාගන්න පුළුවන්. ඒ නිසා ධර්මයේ තමයි මතුවෙන්නේ. දැන් අපි හිතමු මගේ කුහක කන්නම් තියෙන ආධ්‍යාත්මයක් නැත්නම් ඒ බොරුව හංගගෙන ඉන්න බෑ. ඒ කියන්නේ ෆේක් වෙලා ඉන්න බෑ වැඩි කාල. නියම ස්වභාවයට ටක් ගාලා පනිනවා එළියට. ඒ කියන්නේ රංගපාන දැන් අපි හිතමු රංගපාන අයට හැමදාම රංගපාගෙන ඉන්න බෑනේ. ගෙදර ගිහලා නෝමල් විදියට ඉන්න එපේ. ඉතින් ටික දවසක් යනකොට ඒ ඉන්න විදිය ටක් ගාලා එළියට එනවා. ඒ ඇතුලේ තියෙන එක තමයි එළියට එන්නේ. අපේ හඳුනන යම් කිසි අයෙක් යම් කිසි කෙනෙක් භික්ෂුවක් වෙන්න පුළුවන් නැත්නම් මේ විදිහට සංඝ සමාජය නියෝජනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ විදිහට ඒ ආකාරයට මෙහෙමයි මම මෙහෙම තැනක ඉන්නවා කියලා එහෙම ප්‍රකාශ කිරීමත් එක්ක සමස්ත සංඝ සමාජයට යම් කිසි බලපෑමක් වෙනවා නම් ගැටලුවක් නෙමෙයි. ඔව් එහෙම වෙන්න පුළුවන්. හැබැයි ඒක මේ කවුරු හරි කියන දෙයක් හරි කවුරු හරි කතා කරන එකක ඒක කවුරුත් හාමුදුරුවෝ පෞද්ගලිකව ගන්න ඕනෙත් නැහැ. එහෙම වුණොත් එතනත් ධර්මේ නැහැ. මං කියන්නේ කියන එකනා වැරදි කියන්න ඕනෙත් නෑ හරි කියන්න ඕනේ. ඒක එයාගේ අදහස. මොකද ඕනම බුද්ධ ආගමේ ඕන කෙනෙකුට කතා කිරීමේ නිදහස මන් දන්නේ මන් ටූ ඇමරිකන්ද දන්නෙත් නෑ. කතා කිරීමේ නිදහස තියෙනවා. අදහසක් ප්‍රකාශ කිරීමේ දැන් මට කතා කිරීමේ අයිතිය තියෙනවනේ. එතකොට අනිත් හාමුදුරන්ටත් ඒ අයිතිය තියෙනවා. හැබැයි අහන කෙනා අහලා ගන්නෙ කොහොමද කියන එක ඒක එයාට අදාළ දෙයක්. ඒ නිසා දැන් මට මගේ ගැන කරුණු ගැන අහන කෙනා දැන් මේක ගන්නවද නැද්ද කියන එක ඕගොල්ලෝ තීරණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ නැහැ කාටවත් මේකෙන් අගෞරවයක් වෙනවා හරි ගෞරවයක් වෙනවා හරි කියලා මම හිතන්නේ. මම හිතන එකක් මනෝජ් පෞද්ගලිකව මට කාටවත් ගෞරව කරන්නවත්
මට අගෞරව කරන්නත් බෑ. ගෞරවය කියන එක අගෞරවය කියන එක මා සතු එකක්. මම තමයි ඒක ඇති කරගන්නේ නැති කරගන්නේ. ඔයා මට වැන්දා කියලා මට අමුතුවෙන් ගෞරවයක්වත් ඔයා මට නොවැන්දයි කියලා අමුතුවෙන් අගෞරවයක් වෙනවයි කියලා මම හිතන්නේ නැහැ. මට ඒක අදාළ නැහැ. මොකද ගෞරවය කියන එක ඔයා දෙන එකක්වත් මම ගණ්ඩ බලාගෙන ඉන්න එකක්වත් නෙවෙයිනේ. ඒ නිසා මං සාමාන්‍යයෙන් මට කවුරු හරි වඳින්න ඕනේ කියලා එහෙම එකක් මට නැහැ. දැන් ඇමරිකාවේ මිනිස්සු වඳින්නේ නැහනේ. ඉතින් ඒ නිසා මං කවුරු හරි ලංකාවට ආපුවම අනේ මට වඳින්න ඕනේ. මට වැන්දේ නැත්නම් අනේ මේ මනෝජ් මහා නරක මිනිස්සේ මහා බෞද්ධයා කියලා හිතන් හිට වඳින්නවත් නැහැ හාඳුරගේ. මං එහෙම හිතන්නේ නැහැ. මට එහෙම වඳින්න ඕනේ නැහනේ. බබහන්දර සම්ප්‍රදාය කියලා දෙයක් තියෙනවා. ඔව් සම්ප්‍රදායට වඳින එක ඉතින් ඔයාගේ වැඩක්. දැන් මං කියන්නේ සම්ප්‍රදායට වඳින එක දැන් උදාහරණයකට මම අපි හිතුවොත් අපි එහෙම දෙමව්පියන්ට වඳින්න ඕනෙත් නැහැ කියලා නෑ මං ඒකට ඕනේ නැහැ කියන්නේ නැහැ. මම සම්ප්‍රදාය කඩන්න කියන්නේ නැහැ. නමුත් අපි ගිහිල්ලා කියලා වඳ ගන්න බෑනේ. කියලා වඳ ගන්න බෑ. මම ඒකට උදාහරණයක් කියන්නම්. වඳින්න කියලා පුරුදු කරාපුවම වෙන උදාහරණයක් මම කියන්නම්. දැන් ඇමරිකාවට ගියාපුවාම ඇමරිකන් මිනිස්සු වඳින්නේ නැහැ. නමුත් වඳින්න කියලා කිව්වොත් වඳිනවා. වඳින්න කියලා කිව්වොත් වඳිනවා. හරිද? එතකොට දැන් ඔයයි මායි කතා කරගෙන ඉන්නවා කියමුකෝ එක තැනක. එන්න සුදු නෝන කෙනෙක් එනවා. ලස්සන ගෑල් ළමෙක් ඇවිල්ලා අර පුරුදු කරලා තියෙන හින්දා මට වැන්දා. මට වැන්දා එතනම අනිත් පැත්තට ඔළුවේ හැරෙවුවා ඔයාටත් වැන්දා. ඊට පස්සේ මම පස්සේ ඇහුවා දැන් මට වැන්දේක ඉතින් සාධාරණයි කියන්න පුළුවන්. දැන් මං හාමුදුරුවෝ ඒ කන්සෙප්ට් එකේ ඉන්නේ මට මම පස්සේ ඇහුවා එයාගෙන් ඇයි ඔය අර මහත්තයාටත් වැන්දේ කියලා. මං එහෙම වැන්දේ නැත්නම් මං එයාට අගෞරවයක් කළා වෙනවනේ. එතකොට එයාට වඳිනවයි කියන එකේ හැඟීම තියෙන්නේ ඕන කෙනෙකුට ගෞරවය දෙන්න ඕනේ කියන එක. දැන් නමුත් ඕගොල්ලෝ පන්සලට එලා බුදුහාන්ට වඳින්නේ මට වඳින්නේ අදහස් දෙකකින්නේ. එතකොට මේක කල්චරල් කන්සෙප්ට් එකක් මේකේ තියෙන්නේ. හැබැයි ඒගොල්ලන්ට ගෞරවයක් දුන්නයි කියලා දැනෙන්නේ හග් එකක් දෙන්න ඕනේ. ඔන්න හග් එකක් දුන්නාම දැන් අපි හිතුව අවුරුදු 80ක විතර ආච්චි කෙනෙක් පන්සලට ඇවිල්ලා මන් ළඟට එලා වාඩි වෙලා ඉන්නවා බණ අහලා භාවනා කරලා ඔක්කොම යන්න වීල් චෙයාර් එකකට වෙලා ඉන්නවා. මං අහනවා ඇයි මේ ඉන්නේ කියලා. බන්දේ හාමුදුරන්ට හග් එකක් දීලා යන්න ඕනේ. අන්න ඒ ආච්චිට දැනෙන විදිය. එතකොට ඒ ආච්චිට දැනෙන්නේ මොකද්ද? මට වැඳලා ගියා කියලා. නැත්නම් එයා කියනවා මට ගෙදර ගියාම නිින්ද යන්නේ බන්තේට හග් එකක් දුන්නේ නෑනේ. එතකොට තේරෙනවද කියන්නේ? එතකොට මේවා ඔක්කොම කල්චරල් කියලා මම කියන්නේ. හැබැයි මම කියන්නේ ඒකෙන් මෙහෙ නොවැදලා ඉන්න ඕනේ කියන එක මම කියන්නේ නෑ. නමුත් මේ රටට ආපුවාම මේ රටේ සංස්කෘතියට ගරු කරන දෙමව්පියන්ට වැඳගෙන ඉන්න ඕනේ. දැන් අර සුදු මහත්තයා බලන්නකෝ. පාරේ දැක්කම තාච්චි කෙනෙකුට වදිනවා. අපේ ගෙදර ගියාම අපේ අම්මටත් වදිනවා. බස් එකෙන් බැස්සාමත් වදිනවා. ඉතින් එයා දැන් අපි වදින්නේ සුදුසු තැන සුදුසු වෙලාවට. එයා වදිනවා දකින තැන එයා වදිනවා. එතකොට එයාට ඒකේ හැඟීම වෙනස්. තේරෙනවද? එතකොට මේක මේ කල්චරලි මොකක්ද ඒකට කියන්නේ කන්ඩිෂන් වෙච්ච තත්වයක් මේක. ඒක මේවා වැරදි නෙවෙයි. ඒවා ආචාර සමාචාර. ඉතින් ඒවා සත්‍ය කියලා ඒක ධර්මයේ කියලා පිළි අරගෙන ඉන්න ඕනේ නැහැ කියන එක තමයි මම කියන්නේ. අපි කතා කරමින් ඉන්නේ භාවනාව නැත්නම් මේ ආධ්‍යාත්මය සෝපත් කර ගැනීම කොහොමද සිදු කරන්නේ කියන කාරණාව ප්‍රායෝගිකව. ඒ අතරතුර විවිධ මාතෘකාවන් වලට අපි අනුමාතෘකාවන් වලට ගියා. අපේ හඳුරන්නේ සාකච්ඡාවේ අවසන් අදිරේට අපි ඇවිල්ලා ඉන්නේ බොහෝ කරුණු කාරණා කතා කරන්නට යෙදුණා. ඔබ වහන්සේ සඳහන් කළා වැඩිහිටි බොහෝ දෙනෙක් අපට හදන්න දැන් අමාරුයි. හැබැයි තරුණ ළමා පරපුර අපට හදන්න පුළුවන් කියලා එක දැනක විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා ගැන බොහෝන්සේ සඳහන් කළා. අපේ හැමදෙරුනේ භාවනාවට වඩාත් විදේශ ජාතකයන් යොමු වන්නේ මේ බුදුදහම කෙරෙහි වඩාත් මේ ආකර්ෂණීය බවක් නැත්නම් මේ ගැන ඇල්මක් ඇති වෙන්නේ භාවනාවෙන්. භාවනාව තුළ වුන් ප්‍රායෝගිකව අත්දකින්න කාරණාව නිසා. හැබැයි අපි දකිනවා අපි පුංචි කාලේ ඉඳලා බුද්ධහම ඇසුරු කරනවා ආభాෂය ලබනවා විහාරස්ථානයේ භික්ෂුන් වහන්සේලාගේ. හැබැයි අපි අපේ දරුවන්ට මේ භාවනාව හරියට කියලා දීලා නැහැ. මේකේ ප්‍රායෝගික අත්දැකීම ජීවිතේට අපි එකතු කරලා නැහැ. අපි දැන් හදන්න ඕන අපේ දරුවෝ, අපේ තරුණ පරපුර. අපි දකින්නේ භාවනාවට බොහෝ අය හුරු වෙලා තියෙනවා. කොතනින්ද මේ පටන් ගන්න ඕනේ? කොතනින්ද මේ සමාජය වෙනස් කරන්න පුළුවන්? මම පෞද්ගලික විශ්වාස කරනවා බොහෝ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් මේ සිත සමාධිගත කිරීම සඳහා යොමු වීමෙන්. ඒකට අවශ්‍ය වෙන භාවනාව. මේකට කොහොමද අපට ආරම්භයක් ලබා ගන්න පුළුවන් අපේ? ඉස්සල්ලාම කියන්න ඕනේ මනෝජ් අපි හනමිටිය කරේ තියන්නේ ඉන්නේ. ඒ කියන්නේ මේ හනමිටිය ඉස්සලා බිමින් තියන්න වෙනවා. දැන් මට ඒකට හොඳ උදාහරණයක් කියන්න පුළුවන්. මං හිතන්නේ මං මේක ලෝකයට ගිහින්දයි මට මේක තේරෙන්නේ. අවුරුදු 40කට කලින්
මම දහම් පාසල් යනකොට ඉගෙන ගත්ත දහම් පාසල් පොතේ තිබ්බ පාඩම් ටිකම තමයි තාම මේ 21 වෙනි මොන සියවසේද අපි ඉන්නේ? 21 වෙනි සියවසේ ළමයිට උගන්වන්නේ ඒක. දැන් ඒක කියවනකොට මට දැන් හිතෙනවා අපේ ළමයි දහම් පාසල් එන්න කැමති නැති එක සාධාරණයි. සාධාරණයි. ඉතින් අපි අප්ඩේට් වෙලා නැහනේ. ඒ කියන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මය මනෝජ් ලෝකේ ඕනම තැනකට කාලයෙන් එහාට ගිහිල්ලා අපිට මේක යොදන්න පුළුවන්. එතකොට මේක ගිහිලා මම හැමදාම කියන එක තමයි මේක වතුර වගේ කියලා. මේක ඕන තැනකට ෆ්‍රී ගලනවා. ෆ්‍රී ගලනවා. ඒ නිසා මේක ඇමරිකාවට දාන්නත් පුළුවන්, ලංකාවට දාන්නත් පුළුවන්, ජර්මනියට දාන්නත් පුළුවන්, ඕන තැනකට මේක දාන්න පුළුවන්. හැබැයි මේක හැමදාම අප්ඩේට් වෙලා තියෙන්නේ. ධර්මයේ නෙවෙයි. ඒක ඕන තැනකට දාන්න පුළුවන්. මොකද ඒක සත්‍යයක්නේ බුදුහාමුදුරු කියලා තියෙන්නේ. ඉතින් දැන් වෙලා තියෙන්නේ සම්ප්‍රදාය සත්‍ය කියලා හිතාගෙන ඒකට වඳිමින්, ඒකට ගාථා කියමින්, ඒකට පුද පූජා තියමින්, ඒකට දුන් අල්ලමින් ඒක තමයි ධර්මයේ කියලා පිළිපදින්නේ. ඉතින් අපි ළමයිට ඕක කිව්වට ළමයි පිළිපදින්නේ නැහනේ. දැන් අපි ළමයිට දැන් මම බණ කියනකොට මම හරියට youth meditation කරනවා. මම කියන්නේ iPhone එක ගැන කියලා, කම්පියුටර් එක ගැන කියලා, ලැප්ටොප් එක ගැන කියලා. දැන් ළමයි එදිනදා නූතන ලෝකේ පාවිච්චි කරන items තියෙනවනේ. ඒකත් එක තමයි අපිට දැන් භාවනාව උගන්වන්න වෙන්නේ. නමුත් අපිට මේක ඉස්සර කරපු විදිහට කරන්න බෑ. ඒ නිසා මම කියන්නේ ධර්මයේ වෙනස් නොකරගෙන අපි අප්ඩේට් වෙන්න ඕනේ ළමයි එක්ක. දැන් ගොඩාක් හාමුදුරුන්ට තියෙන ප්‍රශ්නයක්. දැන් මේ ඊයේ පෙරේදා ඇත්තට ඊයේ මට එක්කෙනෙක් කියප එකක් තමයි දැන් මට 53යි. මට පුළුවන් තාමත් අවුරුදු 10 ළමයෙකුගේ මානසික මට්ටමට ගිහිල්ලා ඒ ළමයට භාවනාව උගන්වන්න මට පුළුවන්. මොකද ඒකට හේතුව මම ඒ ළමයාත් එක්ක හැමදාම අප්ඩේට් වෙනවා. මම ඒ ළමයා කියන දේ දන්නේ නැත්නම් ඒගොල්ලන්ගේ වචන, ඒගොල්ලන්ගේ සෝෂල් දේවල් මම ඔක්කොම ඉගෙන ගන්නවා. ඉගෙනගෙන මම ඒවත් එක්ක තමයි ප්ලේ කරන්නේ. දැන් මම ඩුබායි ගියා. ඩුබායි ළමයිට ප්‍රෝග්‍රෑම් එකක් කළා මනෝජ්. ඒක කරනකොට ළමයි මගෙන් ඇහුවා ගේම් පැක් එකක් කාඩ් එකක් ගෙනල්ලා ඌනෝ ප්ලේ අන්තේ හාමුදුරුවෝ ඌනෝ ප්ලේ කරමුද කියලා. පොඩි උන් ටික. මම ටක් ගන්නවා. දැන් මම මේ වගේ සුදු රෙද්දා දාලා පුටුවක දානෙකුත් ඉවරලා ඉඳගෙන ඉන්නවා. දැන් පොඩි උන් ටික ඌනෝ කාඩ් එකකුත් අරගෙන එලා ඌනෝ ප්ලේ කරමුද කියලා. ඉතින් මං කෝ හරි ප්ලේ කරමු කියලා. මං ගාව තාම පින්තූර තියෙනවා. ඉතින් එහෙම ළමයි එක කිට්ටුනහම ඊළඟට මම භාවනා කරදු කියනද කියලා ඇහුව ගමන් ළමයි ඒකට හා කියනවා. ඇයි මං ඒගොල්ලොත් එක වුණෝ ගැහුවනේ. ඉතින් මම කියන්නේ අපේ හාමුදුරුන්ට එන්න පුළුවන් වෙනෝනේ. ඒක තමයි මනෝවිද්‍යාවේ ක්‍රමය. අපිට පුළුවන් වෙනෝනේ ළමයාගේ මට්ටමට ගිහිල්ලා ළමයෙක් වෙලා මේක උගන්වන්න. ඉතින් මම නම් කරන්නේ මොකද මං චුට්ටක් මනෝවිද්‍යාව ඉගෙන ගත්ත නිසා මං ඒ මට්ටමට ගිහිල්ලා මට වැඩ කරන්න දැන් පුළුවන්. මං අප්ඩේට් වුණා. එහෙමයි කියන්න ඕනේ. අපේ හඳුන්නේ අවසාන වශයෙන් ඔබ වහන්සේගෙන් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. ඔබ වහන්සේ ඇමරිකාවේ ගොඩක් කාලයක් බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම ප්‍රචාරය දෙනවා. ඔබ වහන්සේට බලාපොරොත්තුවක් නැද්ද? දැන් ඇමරිකාවේ හිටිය ඇති ලංකාවට ඇවිල්ලා ලංකාවේ තිබෙන මේ සමාජයේ විශේෂයෙන්ම තරුණ තරුණියන්ට වෙන්න පුළුවන්. ඒ තරුණ භික්ෂුන් වහන්සේලාට වෙන්න පුළුවන්. මේ සමස්ත සමාජය වෙනුවෙන් ඔබ වහන්සේගේ මෙහෙවර ඇමරිකාවට කරා වගේ ලංකාවට ඇවිල්ලා නැවත වතාවක් කරා. ඇත්තටම මනෝජ් ඒක කෙටියෙන් කියන්නම් මම හැමදාම ලංකාවට එන්නේ ඔය ඔළුව තියාගෙන තමයි හැමදාම එන්නේ. ඇවිල්ලා සතියක් දෙකක් යනකොට මට ආපහු එපා වෙනවා. එපා වෙනවා කියන්නේ ඒ කරන්න පසුබිම නැහැ. එක්කෝ ඒ තියෙන නායකත්වයේ හරි ඒ තියෙන හයිරාකි එකේ ඒකට උදව් කරන්නේ නැහැ. හරිද? ඒගොල්ලෝ බයයි. ඒගොල්ලන්ට තියෙන දේවල් නැති වෙලා මගේ පැත්තට කට්ටිය එකතු වෙලා මොකක් හරි වෙහෙම දෙයක් වෙයි කියලා බයයි. එතකොට මට හිතෙනවා අපරාධේ මගේ කාලේ මෙහෙට වෙලා මම මේ ගත කරන්නේ මට ඊයේ පෙරේදත් හිතුණා එහෙම. මට කොච්චර જાති එහෙ කරන්න පුළුවන්ද අවස්ථාව තියෙනවා. දැන් මෙහි ඒ අවස්ථාව තියෙනවා. නමුත් කරන්න ගියාම ප්‍රශ්න ගොඩාක් එනවා. ඒ නිසා දැන් මම නොකර ඉන්නවයි කියන එක නෙවෙයි කරන්නේ. මම හැබැයි අර ලොකු ස්කේල් එකකට නොකරට පුංචිවට ඒක 1 by 1 එක එක්කෙනාව ඔළුව සුද්ධ කරලා මේවා කරනවා. දැන් මම එහෙම කරපු පිරිසක් ලංකාවේ දැන් ඉන්නවා. හැබැයි ඒගොල්ලෝ ඒක එක්ස්පෑන්ඩ් වෙයි ඉදිරියට. මම හැබැයි ඒක කරන්න ආසයි. විශේෂයෙන්ම තරුණ භික්ෂුන් වහන්සේලා තරුණ ළමයි දැන් ඔන්න 14 වෙනිදා අපි තරුණ ළමයිට රිට්‍රීට් එකක් කරනවා. භාවනා වැඩසටහනක්. ඉතින් ඒක අර ලොකුවට කරන්නේ නැහැ. ටීවී channel එකකට ගිහලා එහෙම කරන්නේ නැති වෙයි. නමුත් ඒක පොඩි පොඩියට කරනවා. හැබැයි මේ පොඩි පොඩියට කරපුවා තමයි අද මම මේ සාර්ථක තත්ත්වයේ ඉන්නේ. එහෙමයි. අනිවාර්යයෙන්ම කරනවා ඒක. එහෙමයි. ඒක අපට සතුටට කරුණක් අපේ හාමුදුරනේ. ඉතින්
අපේ ධම්සවිය සඳහම් සාකච්ඡාව අදට නිමා කරන්නට කාලය ඇවිල්ලා තිබෙන්නේ. බොහොම අලුත් අත්දැකීමක් අලුත් දහම් කරුණු ඔබ වහන්සේත් එක්ක දවසේ බෙදා හදා ගන්නට හැකියාවක් ලැබුණා. මම හිතන්නේ ධම්සවිය නරඹන ඔබට අපේ පසුගිය කාල සීමාවත් එක්ක බැලුවට පස්සේ වෙනස්ම විදිහේ දහම් සාකච්ඡාවක් තමයි අද ඔබට අපට තිලන කරන්නට හැකියාව ලැබුණේ. ඒ මෙරට වගේම විශේෂයෙන්ම විදේශ රටවල ධර්ම ප්‍රචාරයේ දෙමින් ඒ රටවල අත්දැකීම් සහ මේ දහම කොහොමද ඒ රටවල මිනිසුන් තමන්ගේ ජීවිතයට හුරු කරගෙන තිබෙන්නේ යන්න කාරණාව මම හිතන්නේ ඔබට බොහොම හොඳින් තේරුම් ගන්නට හැකියාවක් ලැබුණා ඇති. සහ අද දවසේ සිට ඔබට උන්වහන්සේගෙන් ලැබුණු ඒ උපදෙස් ඒ අනුශාසනත් එක්ක ඔබේ ජීවිතය වෙනස් කර ගන්නට අවස්ථාවක් ඔබට ලැබෙන්නටත් ඇති. අපි ඒ විශ්වාස කරනවා. ඉතින් අපේ හැමදෙරුනේ ඔබ වහන්සේ සමාජ සත්කාර සේවාවන් විශාල ප්‍රමාණයක් ඇමරිකාවේ සිට ලංකාවේ ජනතාව වෙනුවෙන් සිදු කරනවා. අපි දන්නවා. වහන්සේ සමග කතා කරන්න බොහෝ දේවල් තිබෙනවා. නමුත් කාල සීමාව ප්‍රමාණවත් මදි. ඉතින් අපි නැවත දවසක මේ විදිහට හමු වෙලා වහන්සේ සමග සාකච්ඡාවක් කරමු. ඉතින් අද දවසේ ධම්සභිය සඳහම් සාකච්ඡාව නිමවට පත් කරන්නේ මහනුවර සනාත සුවය භාවනා මධ්‍යස්ථානයේ ඉඳලා ඇමරිකාවේ චිකාගෝ නුවර බ්ලූ ලෝටස් බෞද්ධ විහාර සංචිතයේ නිර්මාතෘ පූජ්‍ය පේරාදෙණිය සුජාත අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ තමයි ගම්මැද්ද ධම්සභිය සඳහම් සාකච්ඡාවට අද වැඩම කරවන්නට යෙදුනේ. වහන්සේට চিරාත් කාලයක් මේ ආකාරයෙන්ම ශාසනික මෙහෙවර යෙදෙන්නට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ලබන සතියේද සුපුරුදු වේලාවට ගම්මැද්ද ධම්සභිය සඳහම් සාකච්ඡාවෙන් හමු වෙමු. ඔබට තිසරණ සරණයි.